නෑනේ. අයිබෝන් ළමයි. අයිබෝන් සර්. අයිබෝන් සර්. කොහොමද Zoom meeting එක හොස්ට්ලා දෙන්නෙක් ඉන්නේ? පුතේ පුළුවන් ඒක අයිබෝන් මට පුළුවන් ඒක හොස්ට් ඉන්න එක්කෙනාට තව හොස්ට් කෙනෙක් දාන්න පුළුවන්. කෝ හොස්ට් කෙනෙක් පත් කරන්න පුළුවන්. ඒක තියෙනවා Zoom package එක සල්ලි දීලා ගත්තම හම්බෙන ඔප්ෂන් එක තමයි ඒක. ඒ කියන්නේ අපි සල්ලි දීලා ගත්තොත් විතරයි ඔප්ෂන්. සර්ට සිග්නල් නෑ සර් හිර වෙලා. සර්ට සිග්නල් කරන රතු පාට. නෑ සර් සිග්නල් තියනවා සුදු පාටයි. උසේ සුදු පාටයි. ගොඩක් අය සුදු පාට සිග්නල් නැති. ඔව් සුදු පාට. සර් එනවා යනවා. හරි. පුතේ ටියුට් එක පොඩ්ඩක් ගන්න. ටියුට් එක ඉවරයි නේද අපි? සුදු පාට. ටියුට් එකේ අවසාන පාර්ට් එක නේ තියෙන්නේ. ටියුට් එක චුට්ට කරගන්න. ඔව් සර් විහංග ලෙෆ්ට් උනා නේද? ලියන්න මුත් නෑ සර් ටියුට් එකේ. ටියුට් එක ඉවරයි සර්. ටියුට් එක ඉවරයි නේද? හරි. අපිට අද කතා කරන්න තියෙන්නේ ටියුට් එකේ අර තියෙන මම වෙබ්සයිට් එකක් ගැන දුන්නා. වෙබ්සයිට් එක ගැන කතා කරලා ඊට පස්සේ Google tips ටිකක් තියෙනවා. Google එක අපි වැඩ කරන්නේ කොහොමද කියලා අන්තර්ජාලයට අදාළ පාඩමක් මේ කරන්නේ. Google කිව්ව මොකක්ද සර්? හරි ටිප්ස් කියන්නේ මොකක්ද කියන්නේ පුතේ? ඒ කියන්නේ Google එකෙන් හරියට වැඩ ගද්දී අපි කෙටි දේවල් තියෙනවා Google එකේ ඉගෙන ගන්න. ඒවට තමයි ටිප්ස් කියලා කියන්නේ. ෂොට්කට් වගේද? ඔව් ෂෝට්කට් වගේ තමයි ටිකක්. පුතේ තව කවුරු හරි අයින් වුණා නේද? විහංග ලෙෆ්ට් උනා සර් දැන් ආවා විහංග. හරි. පුතේ අද මේ සිග්නල් ප්‍රශ්න තමයි කට්ටියට ඇත්ත ඒකයි මෙච්චර අඩු අද 12 ඉන්නේ. මම අනිත් ගෲප් එකට මෙසේජ් එකක් දැම්මා නැත්නම් අමතක වෙන නම් විදියක් නැහැ. මං හිතන්නේ සිග්නල් නැතුව ඇති කට්ටියට අපි රෙකෝඩින් එක දාන්න තියෙන්නේ හැමොනත් අද ආපු නැති යාළුවන්ට කියන්න බද අද පන්තියට හරි රෙකෝඩින් එක හරි බලන්න කියලා. ඒක තමයි තියෙන එකම පිළියම. හරි ඔන්න මම ගිය සතියේ දුන්නා වෙබ්සයිට් ටිකක් මතක ඇති. අපිට අධ්‍යාපනික වෙබ් අඩවි. ඒ කියන්නේ අධ්‍යාපනික කරුණු ඊට පස්සේ වීඩියෝස්, ප්‍රසන්ටේෂන්, ඊට පස්සේ පේපර්ස් ඔය වගේ හොයාගන්න මම වෙබ්සයිට් ටිකක් දුන්නා. අපි පොඩ්ඩක් අද ගිහිල්ලා බලමු මේ වෙබ්සයිට් වලින් අපිට මොනවද කරන්න පුළුවන් කියලා. මම පොඩ්ඩක් ෂෙයා කරන්නම්. පොඩින් බලන්න සඳුරු මොකද්ද මේ වල තියෙන්නේ? ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියෙනවා. ලැප් එකේ පුතේ මට එකපාරේ view කරන්න බෑ ඒක මොකද්ද කියලා. මට සේව් කරලා බලන්න එනවා. මේෂෝ ආගේ බලු පැටියද? සඳුරු කවුද Windows 11 දාගත්තද? ඔව් එහා ගෙදර මල්ලි කෙනෙක්ගේ. හරි දැන් ඉන්නවනේ දැන්. ඉෂිනී අපේ පුසිය මැරුණා. අයියෝ අයියේ. හරි දැන් පූස ගැන පස්සේ කතා කරමු. හරි ඔන්න දැන් අපි පළවෙනි වෙබ්සයිට් එක විදිහට දිනවා nie.lk. අපිට පුතේ සර්ච් කරන්න විදි දෙකක් තියෙනවා. එකක් තමයි මොකද්ද අපි මෙතනට ගිහිල්ලා අපිට පුළුවන් google.com කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. එතකොට කෙලින්ම අපි යන මොකද්ද Google වෙබ්සයිට් එකට යනවා. මෙතන අපිට ටයිප් කරන්න පුළුවන්. සර් Windows 11 දාගෙන ඉන්නේ. නෑ පුතේ පේනවනේ Windows 11 දාලා නෑ මම කිව්වා මම දැම්ම දාන්නේ නෑ කියලා. සර් Windows 8 ප්ලේන් දාන්න බැරිද? ඔව් පුතේ ඔය එකම ප්‍රශ්නේ මම ගිය සතියේත් උත්තර දුන්නා එකම අහන්න එපා. ඔයාට Windows කඩේට ගන්න දුන්නා මේ කඩෙන් කිව්ව බෑ කියලා. ඉතලා Windows 11 දාගන්න ඒකට ගැලපෙන කම්පියුටර් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි 2GB RAM එකක් තියාගෙන 4GB යන්න එපා Windows 11 වලට හදිසියක් නෑනේ.
දැන් පුතේ අපි අවුරුදු ගාණක් ඉඳන් Windows 10 එක පාවිච්චි කරනවා ඊට පාවිච්චි කරනවා එහෙනම් ප්‍රශ්නයක් තිබ්බේ නෑනේ. Windows 11 උත් කියන්නේ චූටි වෙනසයි තියෙන්නේ. ඒකේ අර මැදට ටූල් බාර් එක එකතු කරලා පුංචි පුංචි වෙනස්කම් ටිකක් එකතු කරලා තියෙනවා. ඒකේ තාම බග්ස් තියෙනවා. ඒකින්ද දැන් අපි Windows 11 ගැන ලොකුවට හිතන්න යන්න එපා. අනිත් ඒ පුතේ ඔය කට්ටිය ගෙවලා දෙන කම්පියුටර්ස් වලට ගොඩක් ඒවට Windows 11 දාන්න බෑ. ඔරිජිනල් විදියට දානවා නම් අඩුම ජෙනරේෂන් එක 8 වෙන්න ඕනේ ප්‍රොසෙසර් එකේ. ඊට අමතරව RAM එක 4GB වත් අඩුම තියෙන්න ඕනේ. අඩුම කිව්වට ඒ මදි පුතේ. ගොඩාක් ස්ලෝ වෙලා තමයි ඔය කට්ටියට වැඩ කරන්න වෙන්නේ. මොකද ඒකේ ඇනිමේෂන් ලුක් එක වැඩි. එහෙම වුණොත් එහෙම අර දාන එකත් අපරාධයක් වෙනවා. ඉස්සෙල්ලා පොඩ්ඩක් තව කල් තියෙනවනේ. හිමීට අලුත් කම්පියුටර් එකක් අරගෙන ගියාට පස්සේ හිමීට බලන්න Windows 11 ගැන. Windows 11 ඔව් දාගන්නකො පුතේ Windows 11 ඕනේ දැන් අපි පාවිච්චි කරන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව. දැන් මම Windows 10 කරගෙන තාම මාස 3ක්වත් නැහැ. හරි. ඔන්න පුතේ මං එන්නයි දැන් අපි වෙන ප්‍රශ්න පස්සේ කතා කරමු. හරිද? ඉස්සෙල්ලා පාඩම අහගන්න. නැත්නම් මං ඔක්කොම ටික ආයි මියුට් කරන්න වෙනවා. දැන් මට කියන්න දෙන්නේ නැහැ වෙන ප්‍රශ්න අහනවා. හරි. එහෙනම් මියුට් කරන්න නැතුව ඉස්සෙල්ලා අහගන්න පාඩම. අපි මේ වෙබ්සයිට් එකට ගිහලා බලමු මොනවද මේවල තියෙන්නේ කියලා. හරිද? ඔන්න මම ටයිප් කරා nie.lk එකක් Google වලට ගිහිල්ලා ටයිප් කරන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මේ මෙතන බායකට කියන්නේ මොකද්ද නම? මං ගිය සතියේ කියලා දුන්නා. මොකද්ද මේ? ඇඩ්‍රස් බාර් එක. ඇඩ්‍රස් බාර් එකෙත් අපිට ඕන්න පුළුවන් www.nie.lk. පුතේ මොකද්ද මේ nie කියන්නේ? කියන්නේ අධ්‍යාපන වෙබ් අඩවිය. ඔව්. මේකෙන් තමයි රටේ අධ්‍යාපනික තීරණ ගන්නේ. National Institute of Education කියන්නේ මෙන්න මේකට NIE එකට අපේ විද්‍යාපීඨ ගුරුවරු පුහුණු කරන ඒවා එතකොට පොත් හදන ඒවා සියල්ලටම එතකොට සර් විද්‍යාපීඨ ගුරුවරු පුහුණු කරන එකටත් අධ්‍යාපනික කියලා කියන්නේ. ඔව් පුතේ විද්‍යාපීඨ පාලනය වෙන්නේ මෙන්න මේ NIE එක හරහා. NIE එකෙන් තමයි සිලබස් තීරණය කරන්නේ මෙන්න මේ උගන්වන්න ඕනේ මේවා කරන්න ඕනේ. ඔය හැමදේම කරන්නේ NIE එක හරහා. National Institute NIE ද ඊද සර්? NIE මේ තියෙන්නේ National Institute of Education. පුතේ මේක ෂෙයා වෙලා නේ තියෙන්නේ. පේනව නේද? ඔව් සර් ඔව්. ඔව්. මං කිව්වේ කවුද අපේ මට තමත් අමුතුණා. සෙනත මේක දිහා නේ බලන් ඉන්නේ. සෙනත මං කිව්වා අම්මට කියනවා කියලා. හරිද? මේ අද අවසාන පාර කියන. මොකද මම මේකේ ටයිප් කරලා මෙහෙමයි යන්නේ කියලා පෙන්නනවා. එහෙම පෙන්නලා අහනවා. NIE ද NIE ද කියලා. ඒ කියන්නේ සෙනත මේක දිහා නෙමෙයි බලන් ඉන්නේ. ඩෙස්ක්ටොප් එකේ වෙන මොකක් හරි ඕපන් කරා. බලාගෙන හිටිය අර මාරු වෙන රූප ටික දිහා. නෑ ඒක නෙමෙයි මං කියන්නේ. මම මේක ටයිප් කරන වෙලාවෙවත් බලන් ඉඳලා නෑ මම මොකද ටයිප් කරන්න කියලා. එහෙම බෑ පුතේ බලන් ඉන්න ඕනේ අවබෝධයෙන් ඉන්න ඕනේ පන්තියේ ඉද්දි. හරිද? ඒකින්ද අවබෝධයෙන් බලන් ඉන්න මේවල මොනවද තියෙන්නේ කියලා. එතකොට මේක ගියාට පස්සේ හෝම් ටැබ් එක යටතේ තියෙන ඒවා තමයි මේ පෙන්වන්නේ. ඒ කට්ටියගේ විෂන් එක දැක්ම මෙහෙවර ඉලක්ක පරමාර්ථ මොනවද කියලා පෙන්නනවා. ඒකේ ඩිරෙක්ටර් බෝඩ් එක පෙන්නනවා. ඊට පස්සේ ඉන්ෆෝමේෂන් කියලා තව ටැබ් එකක් තියෙනවා. ඒක යටතේ අපිට ගොඩාක් තොරතුරු පේනවා. අපිට ඒක බලන්න පුළුවන්. ඔයාලට ඕන කාලෙක බලන්න. මේ සයිට් වලට ගිහිල්ලා බලන්න. ඒ කියන්නේ පුතේ මේකේ කට්ටිය ගන්න ප්‍රතිපත්ති අනම්මනයි කට්ටිය විස්තර සියලු දේවල් මේකේ තියෙනවා. ආයි ඩවුන්ලෝඩ් වලට ගියාට පස්සේ ඒ කට්ටිය දාලා තියෙනවා සිලබස්. මේ තියෙන්නේ. අපේ සිලබස් ටික NIE එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඕනම සිලබස් එකක්. ඔයාලට තියෙන මෙතන සිලබස් වලට ගිහිල්ලා තෝරන්න ඕනේ ඉස්සෙල්ලා මීඩියම් එක. අපි සිංහල මීඩියම් තෝර මේ බලන්න යන තැන ඩවුන්ලෝඩ් වලට ගියා. ඒකේ සිලබස් එක. අපේ විෂය නිර්දේශය. ඊට පස්සේ මෙතනින් තෝරනවා සිංහල විෂය නිර්දේශය කියන එක. අවශ්‍ය ශ්‍රේණිය තෝරන්න කී වසරද ඕනේ? 6 වසර. විෂය නිර්දේශය පෙන්වන්න. ඔන්න අපිට සිංහලෙම බලා ගන්න පුළුවන් තියෙන ඒවා. දැන් මේකේ නම් පෙන්වන්නේ මොකද්ද? විෂය නිර්දේශයද? භරත නාටකම් කියන එකක් පෙන්වන්නේ මේ කට්ටිය මොකක් හරි සයිට් එකේ අවුලක් ගිහිල්ලා තියෙනවා. නැත්නම් පුතේ උතන ඔක්කොම විෂය නිර්දේශ ටික පෙන්වන්නේ.
ඔය හිටපු ගමන් පුතේ මේ වලට දාලා තියෙනවනේ සේව් එක යවුල් ගියාමත් ඔහොම වෙනව නැත්නම් මේ කට්ටිය අප්ඩේට් යන වෙලාවට ඔය වගේ විකාර වෙනවා බලන්න මේ ගියාට පස්සේ විෂය නිර්දේශය කියලා පෙන්නන්නේ දෙකයි පෙන්නන්නේ සිලබස්. ඔහොම නේ පුතේ ඔක්කොම ටික පෙන්නනවා. අපි ඕකේ නැති වුණත් අපිට ඊතක්සලාවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් EduPub එකේ තියෙනවා. අපි බලමු. එක තැනක නැත්නම් අනිත් තැන හරි තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. අපි බලමු ඉංග්‍රීසි මීඩියම් වලින් තෝරලා. ඒත් ඔය දෙක විතරයි පෙන්නන්නේ කියලා. එතකොට එතකොට තුනක් පෙන්නනවා භරත නාටකමේ ඕගනික් ඔරියන්ටල් මියුසික් එකයි මොහොම තුනක් පෙන්නනවා. එතකොට ඒත් ඔක්කොම පෙන්නන්නේ නැහැ. අපි බලමු මේක පිටිපස්සට ගිහිල්ලා ටීචර් ගයිඩ්ස් තියෙනවද කියලා. ගුරුවත් පොත කියලා කියන්නේ අපි ටීචර්ට දෙන්නේ ඔන්න ඕක දිහා බලාගෙන උගන්වන්න කියලා. බලමු මොනවද ඒවා තියෙන්නේ කියලා. ගුරුවත් පොත් ටික නම් තියෙනව නේද? එන්නේ තියෙන උඩින්ම තියෙනවා ICT එක 2018 හදලා තියෙන ගුරුවත් පොත. අනිත් භාෂා වලට තියෙන ඒවත් බලන්න පුළුවන් ඔය කට්ටියට. ඒක උඩ ක්ලික් කරලා අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් දැන් ඒක ඕපන් වෙනවා. ඒක ඩවුන්ලෝඩ් වෙනවනේ පොඩ්ඩක් චුට්ටකින් අපි බලන්න. තාම ලෝඩ් වෙනවා. හරි. ඔන්න බලන්න ගුරු මාර්ගෝ ගුරු මාර්ගෝපදේශය මට ඒ වචන කියවෙන්නේ නැහැ පුතේ හරියට. ගුරු මාර්ගෝපදේශය. හරි. ටීචින් ගයිඩ් කියන එක අපිට ඊට වැඩිය ලේසි. හරි. ඒකේ තියෙනවා අපිට උගන්වද්දී අපි ළමයට සපුරන්න ඕන නිපුණතා මට්ටම් ඒව ගැන සියලු දේවල් තියෙනවා. පළවෙනි වාරේ වෙද්දී පාඩම් 4ක් ඉවර කරන්න ඕනේ. දෙවෙනි වාරේ වෙද්දී මේ පාඩම් 2 ඉවර කරන්න ඕනේ. තුන්වෙනි වාරේ වෙද්දී මෙන්න මේ පාඩම් 2 ඉවර කරන්න ඕනේ. ඒතර ගුරුවරයාට මඟ පෙන්වන්නේ මේ ටීචින් ගයිඩ් එක හරහා. එක පාඩමකට කාලච්ඡේද කීයක් වෙන් කරන්න ඕනේද? ඔන්න ඔහම දීලා තියෙනවා මේකේ සියලු විස්තර උගන්වන්න ඕන පාඩම් ටික. ඔන්න ඔහම අපේ සිලබස් එක මේ විදිහට එතනත් අපිට බලා ගන්න පුළුවන් පුතේ. අතන නැති වුණත් ප්‍රශ්න නැහැ. මේකේ සියලු දේවල් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. පේනවද? වෙනසක් නැහැ. මෙන්න මේකට අමතර කරුණු ටිකක් වෙනම ඇඩ් කරලා දෙනවා. මෙන්න මේවා අවශ්‍යතාවය පැහැදිලි කරන්න. ඇත්තටම පුතේ ඉතින් මේක මේ ගුරුවත් පොතට දෙඩිය අපි ගොඩාක් දේවල් පන්තියේ කතා කරනවා. මේ ගුරුවත් පොතේ තියෙන්නේ පොඩ්ඩයි අච්චු පොත වගේම තමයි. අපි හැම වෙලාවෙම මීට වැඩි දේවල් කොච්චර කතා කරනවද පන්ති ඇතුලේ කටට තේරෙන්නේ නැති. සිලබස් එකට අපි අහා ගිහිල්ලා වැඩි උර දේවල් කතා කරන ඕන තරම්. තව ඊට පස්සේ අද මැටීරියල්ස් තියෙනවා. එක එක පොත් තියෙන්නේ මේ. 5 වසරේ වෙස්ටර්න් මියුසික් වලට අදාළ පොත් තියෙනවා. කෙමිස්ට්‍රි බුක් වෙස්ටර්න් මියුසික් ටුට්ටක් දාන්න. ඔව් සර් මම ඕකෙන් ගත්ත වෙස්ටර්න් මියුසික්. ඔව් මේ තියෙන්නේ. මෙතන තියෙනවා එක දෙක ඇක්ටිවිටි බේස් ඒව ටිකක්. සර් මම වෙස්ටර්න් මියුසික් දෙක කරන්නේ මම ඕකෙන් තමයි වෙස්ටර්න් මියුසික් ගත්තේ. මේකෙන්ද ගත්තේ? හොඳයි. ඔව් සර්. මේ තියෙන මේක ඔය කට්ටිය කවුරු හරි කරන කෙනෙක් ඉන්නවා නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සිංහල මීඩියම් එකක් තිබ්බද? සර් මම ඩවුන්ලෝඩ් කරන් ඉන්නේ. සිංහල මීඩියම් එකක් තිබ්බද පුතේ? නෑ නේද? සර් මං ගන්නකොට නම් තිබ්බා. බලමු. ඩාන්සින් තිබ්බා. අද මැටීරියල් අපි බලමු. මේ තියෙන සිංහල සම්පත් පොත් කියලා තියෙන. සම්පත්ගේ පොත් ටික තියෙනවා සිංහලේ. ඒක තිබ්බේ එහෙමනේ. මේ තියෙන පුතේ ගණන් වලට තියෙනවා ගණිතයේ පහසුවෙන් 1 2 3 4 කියලා දෙනවා. ඩොඩ තාක්ෂණය මොකක්ද දන්නේ? ඩොඩ තාක්ෂණය කියලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික් ගැන තියෙනවා මේක එහෙම ඔය කට්ටියට හොඳ වෙයි. ඒ කියන්නේ අපිට ඉලෙක්ට්‍රොනික් විද්‍යාව ගැන එහෙම ඉගෙන ගන්න පුංචි පුංචි සර්කිට් ගැන හදන්න. මේ තියෙන විදුලිය 13 වෙනි ශ්‍රේණියට තියෙන එකක් හැබැයි. හැබැයි මේකෙත් ඉතින් ගොඩාක් දේවල් කියවුවට වැඩි වෙන්නේ නැහැ. ඉතින් තේරෙයිද දන්නේ නැහැ. ඕනනම් කියවලා බලන්න මේකේ තියෙනවා. තේරෙන්නේ නැති පාටක් තියෙන්නේ ඕන්නේ ඔක් කියව. බලන්න පුතේ මේවල තියෙනවා මේ ඕන පොත් පොඩ්ඩක් ගැලපෙන ඒවා තියෙනවා නම් පොඩ්ඩක් බලලා ඩවුන්ලෝඩ් කරගන්න ඔය කට්ටියට අවශ්‍ය වෙන ඒවා. සිංහල මීඩියම් එකේ නම් පුතේ පෙන්වන්නේ ඔක්කොම ගොඩක් උසස් පෙළ ඒවා තමයි පෙන්වන්නේ. ඔව් උසස් පෙළ ඒවා තමයි පෙන්වන්නේ පුතේ. හයි ශ්‍රේණියේ තියෙනවා සිංහල දිව්‍ය දිනුක කතා වෙන දිනුකගේ කතා ටිකක් තියෙනවා.
කතා ලිව්වද? හරි. අපි යන් NI එකේ ඇති නේද හිටියා? අපි යන් තව වෙබ්සයිට් එකකට ඒක තියෙනවා අපි පෙන්නමු. මේව පුතේ ගිහිල්ලා බලන්න. ඒ කියන්නේ ළමයි ඕව තියෙනවා පාවිච්චි කරන්නේ නැහැ නේ. අන්න ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. සර් මම ICT මංගාව සිංහල පොතක් නෑනේ මම ඒකත් ගත්තේ සිංහල පෙළ පොත ගත්තෙත් ඕකෙන්. ඕකේ. ඔව් එහෙම තමයි අපි ඉන්න ඕනේ. ඒව පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඩොනෙට්ස් එකට යන්. මොකද්ද මේ ඩොනෙට්ස් කියන්නේ? විභාග ප්‍රතිඵල අන්න හරි. තුනක මේකෙන් දැන් අපිට පහසුකම් තියෙනවා. අපිට දැන් හිතන්නකෝ අයියා කෙනෙක් අක්කා කෙනෙක් එක්සෑම් කරා කියලා ගොඩාක් කල්. ශීර්ෂ විභාග බලපන් සර්. ඔව් පොඩි පුතේ. මොකද්ද සර්? හරි. Department of Examination. ඉස්සෙල්ලා අර සයිට් එක ලෝඩ් වුණේ නැහැ. අපි ආයෙ ඒක තමයි බලන්නේ. හරි දැන් හරිනේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ මේකේ තියෙන පුතේ රජයෙන් පවත්වන සියලුම විභාග පරිපාලන විභාග ඊට පස්සේ ශිෂ්‍යත්ව විභාග ඊට පස්සේ JIT exam ඊට පස්සේ අපේ O level exam A level exam දෙමළ වලට පවත්වන වෙනම රජයේ භාෂා විභාග ඔය සියලුම රජයෙන් පවත්වන සියලුම විභාග වලට අදාළ විස්තර තියෙනවා පුතේ. වරදවල වටහා ගන්න එපා මේකේ තියෙන්නේ ශිෂ්‍යත්වය විතරයි කියලා. හරිද? ඔය කට්ටිය දන්නේ ශිෂ්‍යත්වනේ. ශිෂ්‍යත්ව නෙමෙයි. රජයෙන් පවත්වන සියලුම විභාග වලට අදාළ විස්තර මේකේ තියෙනවා. ඒතකොට මේකේ තියෙනවා මේ තියෙන්නේ ස්කූල් එක්සෑම් රිසල්ට් කියලාම අපිට බලන්න පුළුවන්. ඔයගේ O levelද A levelද මෙතන ප්‍රධාන වශයෙන්ම තුනක් තියෙනවා ස්කූල් එක්සෑම් යටතේ. O level A level ස්කෝලර්ෂිප් කියන්නේ ශිෂ්‍යත්වය. අවුරුද්ද තෝරන්න පුළුවන්. ඉතින් ගියා අවුරුද්ද තේරුවා. දැන් මෙතන නම් බලන්න දෙන්නේ 20යි 20 විතරයි. ඊට පස්සේ වගේ ඉන්ඩෙක්ස් නම්බර් එක මේ විදිහට ඇතුළත් කරා. සබ්මිට් කරගමන්. එහෙම එකක් නෑ. හරි. මම දන්නේ පුතේ. කාගේ හරි එකක් දාලා බලමුකෝ. කියන්න සර්. 2020 වැඩක් නෑ පුතේ. ඔය වැටි 2020 මාගේ අනිසම ඔව් අපි අක්කිම 2020 65යි 65 19 881 හරි මේ කට්ටියගේව තමයි මේ තියෙන්නේ තාම පෙන්වන්නේ මෙන්න පෙන්වනවා අනේ සිනිමායා මල්ල රත්න කියලා තියෙනවා සේනාරත්න මුද්‍රාසේලාගේ ඉසිමායා SM සිනිමා අනේ සර් මලලත් ගහන්නකෝ හරි ඔන්න ඔය විදිහට අපිට විභාගේ රිසල්ට් එක බලන්න හරි හරි තව එක්කෙනෙක් දෙන්නෙක් ගහලා පෙන්වන්න ටක් ගාලා ගියා 63යි 92යි 407 63යි 92යි හරි 407 407 ඔව් සර් හරි දෙන්නටම එකම ලකුණුද නෑ මම මේ නැහැ එයා 187යි මම 180යි ඉස්සෙල්ලා මේ ගානනේ මේනේ පෙන්වන්නේ දුලන්නේ සයුන්දී එතන නෙමෙයි සර් තියෙන්නේ මාක් කියලා එකක් තියෙනවා. සෝරි මම ඔව් මම වැරදිද නම් බලලා දිනු පුතේ මම දැක්කේ 165යි වගේ ඉස්සෙල්ලා මට 180යි සිනිට 187යි හරි පොඩ අය නම් විභාගයන්ගේ මතකත් නෑ සර්. 65 19යි 881 65 19 881 මෙතන අයිනේ තිබිලා තියෙන සෝරි මම මාක් නෙමෙයි බලලා තින්නේ මම බලලා තින්නේ මේ කට් ඔෆ් මාක් එක මම ඒක කියුවේ නෑ මම මෙතන බලන්නකො මාක් හරි 187යි එයාට 187යි හොඳයි ඔන්න ඔහොම බලා ගන්න පුළුවන් අපිට ශිෂ්‍යත්වයේ O level සහ A level අපිට මේකෙන් කොහොමද අවුරුදු ගානක් පරණ එකක් බලන්නේ ඔන්න දැන් අයියා කවුරුද අවුරුද්ද ගැහුවා බැලුවා හරි O level අපි බලමු කියන්නේ 2020 කියලා තන අන්න එතන ගහනවා හරි එතන ගිහලා පල්ලෙහාට මේව කරකෝ 2020න් පස්සේ ඒව පෙන්වන්නේ නෑනේ අපිට ටයිප් කරන්න බැයිද බෑ
අපිට ටයිප් කරන්න පුළුවන් දැන් අපිට ටයිප් කරන්න බෑතන පෙන්වන්නේ 2020 විතර. නම්බර එකද? ඇයි අපිට පෙන්වන්නේ නැත්තේ? එතකොට සර් සෙටින් එකකින් අවුරුද්ද හදන්න පුළුවන්ද? බෑ පුතේ හදන්න විදියක් නැහැ. මේ කට්ටිය කරලා තියෙන්නේ මොකද්ද? අන්නේ ඩේටාබේස් එක ඒ කට්ටිය හංගලා තියාගෙන ඉන්නේ. මොකද සල්ලි හම්බ කරන්න විදියක් රජයට. එතකොට තියෙනවා ඒකට වෙනම ඔප්ෂන් එකක්. පරණ අවුරුදු වල ඒව දාන්න බැරි කමක් නැහැ. ඔව් එතකොට ඒ කට්ටියට පුළුවන් පරණ අවුරුදු වල ඒව ගන්න ඕන ඔයාලට සල්ලි දෙන්න ඕනේ. හරිද? ඒකට තියෙනවා certificate and verification result කියලා එකක් තියෙනවා මේ තියෙන්නේ. ඔන්න උතන්ට ගිහිල්ලා process එකක් තියෙනවා කරන්න අපි ඊට පස්සේ සල්ලි බැඳලා ඒ ටික කරාට පස්සේ තමයි අපිට ගන්න තියෙන්නේ. මේ තියෙන්නේ අවුරුදු 2000න් උඩේ වලට ඔයාලට ගන්න ඕන නම් මෙන්න මෙතන විස්තරත් එක්ක ඒ කරන විදිය තියෙනවා. මම වෙලාවක වීඩියෝ එකක් දාන්න ඒ කරන විදිය. උතන්ට ගිහිල්ලා අපිට විස්තර ටිකක් පුරවලා අදාළ ඊට පස්සේ අපි කූරියර් සර්විස් එකට සල්ලි බැඳලා ඊට පස්සේ තැපැල් වලට ගිහිල්ලා සල්ලි බැඳලා අපි ඒ ටික කරන්න ඕනේ. කරලා ඊට පස්සේ ඒව අප්ලෝඩ් කරාට පස්සේ තමයි අපිට නැත්නම් මේක ඔන්ලයින් මේව කරන්න පුළුවන්. මේ තියෙන රික්වෙස්ට් එකට ගිහිල්ලා ඔව් කියන පුතේ. මේ තියෙන ඔයා සල්ලි බැඳලා පස්සේ මෙන්න මේ මේ රෙෆරන්ස් ශිෂ්‍යත්ව ලකුණු කීයද? කාටද? සර්ගේ මට පුතේ 10යි. කීයද බැලුවේ? ඊයෙන්ද බලේ සර්? වැලුවේ 3යි. අනේ පොර කියන්න එපා කියන්නකෝ සර්. මට පුතේ හරියට මතක නැහැ මට තිබ්බ ගාන මට අපේ කාලේ බැලුවේ 100. හරි සර් පාස් ද ෆේල්ද කියන්නකෝ. පාස් පුතේ 100 අටෙන්ද කොහෙද බැලුවේ මට 150 ගානක් තිබ්බා 53ක් කරේ මොනවම ගාන. ඔව් හොඳයි. ඒ කාලේ ලොකු ගණන් වලින් බැලුවේ ඒ කාලේ ඉතින් හැමෝටම වැඩ බෑනේ. ඒ කාලේ පොඩ්ඩක් ළමයි එච්චර ලොකු මොළ තියෙන අය අඩුයි. ඒ කාලේ ශිෂ්‍යත්ව පස්සේ දුවන්නේ නැහනේ. දැන් අවුරුදු 14කට කලින්. සර් ලංකාවේ විතරද ශිෂ්‍යත්ව තියෙන්නේ? ඔව් පුතේ දැන් නම් ලංකාවේ විතර අනිත් රටවල වල ඒ ක්‍රමය අයින් කරලා තියෙන්නේ. ඉස්සරහට ලංකාවෙත් අයින් කරනවා. මේක හොඳයි. ජපානේ තනියම යමයි යන්නේ. ඉස්කෝලේ. හරි ඊළඟ වෙබ්සයිට් එකට ඉක්මනට යන්න. නේද සෙන්ටර්. හරි ඊට පස්සේ edupub කියලා එකක් තියෙනවා. හරිද? www.edu education pub කියන්නේ publication. edupub කියන්නේ education publication department. රාජ්‍ය මොකද පුතේ අධ්‍යාපන ප්‍රකාශ දෙපාර්තමේන්තුව සිංහලෙන් කියන්නේ. ඒතර ඒකෙදි අපේ පෙළපොත් හදන්නේ මෙන්න මේ කට්ටිය තමයි. education edupub.gov.lk මෙන්න මේ වෙබ්සයිට් එකේ ගියොත් ඔයාට ඕනම ජාතියේ සිංහල ඉංග්‍රීසි දෙමළ පොතක් අච්චු පොතක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකටත් කරන්න තියෙන්නේ මෙතනට ගියා ඩවුන්ලෝඩ් වලට යන්න. තාම මොකද්ද වෙබ්සයිට් එකක් තියෙනව නේද? MOEGOV කියලා ගන්න මොකක්ද නේද? Ministry of Education අපි ඒකටත් යන්න. ඒක තමයි ජාතික මිනිස්ට්‍රි කියන්නේ මොකද්ද උතේ? ඔව් සිංහලෙන් කියන්නේ නේ අපි චක්‍රයක විදිහට සම්බන්ධ රක්ෂා හරි නාදී නේද? ඔව් අධ්‍යාපන පුතේ සිංහල වචන නම් මට මතක නැහැ. Ministry of Education MOE කියන්නේ. හරිද? අපි මේකේ තියෙනවා ඩවුන්ලෝඩ් එකේ ටෙක්ස්ට් බුක් තියෙනවා. ඊට පස්සේ distribution of ටෙක්ස්ට් බුක්ස් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම වර්ග තියෙනවා. හරිද? අපිට දැන් සාමාන්‍ය ඕනේ ටෙක්ස්ට් බුක්ස් ටිකනේ අපිට බලා ගන්න ඕනේ. අපි යනවා ටෙක්ස්ට් බුක් යටතට. ඒකට ගියාට පස්සේ ඔයාට හරිම ලේසි. ඕනම ඔයාට ටෙක්ස්ට් බුක් එකක් ඉස්කෝලේ හම්බුන්නේ නැහැ කියන්නේ අඬන්න ඉන්න ඕනේද දැන්? ඉස්සරහන් ළමා අයියෝ මට සර් ටෙක්ස්ට් බුක් එකක් නැහැ නේ ගගා ඉන්නවා. එහෙම ඕනේද දැන්? ප්‍රශ්නයක් තියෙනවද? හම්බුන්නේ නැති වුණොත්? නෑ දැන් නම් ප්‍රශ්නයක් නෑ. ඔව් අපිට ඉංග්‍රීසි මීඩියම් එකක් ඕන නම් සිංහල මීඩියම් එකක් ඕන නම් තමිල් මීඩියම් එකක් ඕන නම් ඕන එකක් ඔයාලට තෝරන්න පුළුවන්. අදාළ මාධ්‍ය තේරුවා. ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි. ඊට පස්සේ සිංහල නම් සිංහල. ඊට පස්සේ මෙතනින් තෝරන්න. ඔයාලට බලන්න ඕනේ 7 වසරේ පොත කොහොමද කියලා බලන්න හිතෙනවා 6 වසරේදී. මෙතනින් 7 grade 7 කියලා මේව කරලා ඊට පස්සේ දෙනවා next button එක උඩ click කරනවා. ඔන්න දැන් 7 වසරට අදාළ සියලු පොත් ටික ඔයාලට පෙන්නනවා. හරි. ඒකෙන් මොකද්ද බලන්න ඕනේ පොත 7 වසරේ? ICT නැද්ද සර්? හරි ICT තියෙනවා මේ තියෙන්නේ. ICT පොත් දෙකක් තියෙනවා. අනිත් ඒවලට ඒක බලමුකෝ ඉතින්. හරි. information communication technology reading book එක තියෙනවා, writing book එක තියෙනවා, work book එක තියෙනවා. අපි බලමු reading book එක.
හරි ඔන්න ඔහොම ගියාට පස්සේ අපිට මෙන්න මෙතන පෙන්නනවා information communication technology reading book කියලා. ආයි ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. හරි ඔන්න අපේ පොත ලෝඩ් වෙනවා. ඔන්න ඔය විදිහට පුතේ අපිට ඕන පොතක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ලෝඩ් වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ඉරි කැලේ තුන උඩ ක්ලික් කරලා නැත්නම් මේක උඩ රයිට් ක්ලික් කරලා save as pdf නැත්නම් download කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරන්න විතරයි. ඔයාලට එකපාර ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. මේ තියෙන්නේ මෙතන උඩ ක්ලික් කරලා ඩවුන්ලෝඩ් වෙනවා නැත්නම් රයිට් ක්ලික් කරලා save as pdf එක දෙන්න පුළුවන්. අන්න ආවා. ඔව් මෙන්න මේක තමයි අපේ 7 වසරේ පොත. පටන් ගත්ත ගමන් කාගේ ගැනද ඉගෙන ගන්න තියෙන්නේ? Central Processing Unit. කවුද මේ? කවුද ළමයි Central CPU CPU කියන්නේ මොකටද? පද්ධතියකේ පද්ධතියකගේ පද්ධති එකකටද? ගහන උසල පද්ධති එකේ. පිසු මොකටද මේ CPU? පිස්සු කියන වාක්‍යව පද්ධතියකගේ කියලා. මොකටද පුතේ CPU කියලා කියන්නේ? motherboard මම මෙච්චර කියලා දුන්නා මුල පාඩමේ. හරි. CPU Central Processing Unit මොකද්ද මේ? ඔන්න කට්ටියක් කියනවා motherboard එක කියලා. motherboard එක කියන්නේ පරිගණකයේ තියෙන මව්කූරුව RAM එහෙම ගහලා තියෙන. සෙන්ට්‍රල් මධ්‍ය සැකසුම් ඒකකය. සෙන්ට්‍රල් ප්‍රොසෙස් යුනිට්. සමහරක් අය කිව්ව මොකද්ද? පද්ධති එකකේ. පුතේ පද්ධති එකේ කිව්වේ මොකද්ද? මධ්‍ය සැකසුම් ඒකකයේ සෙන්ට්‍රල් ප්‍රොසෙස් යුනිට්. හරි. පද්ධති එකේ කිව්වේ මොකද්ද? සිස්ටම් යුනිට් එකට සිස්ටම් යුනිට් එකට. සිස්ටම් යුනිට් එක කියන්නේ මොකද්ද එතකොට? කම්පියුටර් ළඟ තියෙන මොනවද? ආර ලොකු සෙන්ට්‍රල් ප්‍රොසෙස් යුනිට්. ඔව් සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එක තමයි අපි මධ්‍ය සැකසුම් ඒකකය. ඔව් එතකොට මේ ඉස්සල්ලා පද්ධති එකක කියලා කිව්වේ කවුද? අපේ කවුද කිව්වේ? දෙන්නේ කිව්වා ඉෂිනී. තව කිව්ව කවුරු හරි රන්තික නේද? කවුරු හරි කිව්ව දෙන්නේ. ඉෂිනීව මට මතකයි රන්තික දුවයි. ඔව් මේකට කියන්නේ අපි මොකද්ද? සිස්ටම් යුනිට් පුතේ. සිස්ටම් යුනිට් මතක තියාගන්න දැන් අමතක කරන්න එපා ආයි. 7 වසරට ගියාට පස්සේ ආයි මට නැත්නම් 6 වසරට ටික ආයි මුලින් ඉඳන් උගන්නන්න වෙනවා. හරිද? මම මේ පාඩම අවසානයේ දැන් ඊට පස්සේ මේ පාඩම් ටික ඉවර කරලා පොඩ්ඩක් මතක් කිරීමක් කරනවා නිකන් රිවිෂන් එකක් වගේ දවස් දෙකක් අරගෙන පාඩම් අමතක කරගන්න එපා. මොකද IT කියන සබ්ජෙක්ට් එක පුතේ පාඩම් අමතක කරලා යන්න පුළුවන් එකක්ද? 6 වසර ඉගෙන ගත්ත ඒවා අමතක කරන්න පුළුවන්ද අපිට? බෑ. මේ හැම පාඩමක්ම එකට එකට බද්ධ කරලා තියෙන්නේ. 6 දී ඉගෙන ගන්න කොටස ඉතුරු ටික අපි ඉගෙන ගන්නවා 7 දී. 7 දී ඉගෙන ගන්න කොටස ඉතුරු ටික ඉගෙන ගන්නවා 8 දී. 8 දී ඉගෙන ගන්න ඉතුරු ටික 9 දී. 9 දී ඉගෙන ගන්න ටිකේ වැඩිපුර කොටස 10 දී. 10 දී ඉගෙන ගන්න කොටසේ වැඩිපුර ටික 11 දී. පාඩම් එකට බද්ධ කරලා තියෙන අනිත් විෂයන් වගේ නෙමෙයි පුතේ. හරිද? IT කියන විෂය ප්‍රැක්ටිකල් යන විෂයක්. ඒ වගේ මේකේ තියෙන තියරි කරුණු ඒව මතක තියාගන්න ඕනේ. කවුද දිනුක ෆිට නෙමෙයි දැන් ඕව මතක තියාගන්න ඕනේ. හරිද? එතකොට මේකට අපි කියන්නේ සිස්ටම් යුනිට් එක කියලා පද්ධති එකකේ මෙන්න මේ පෙට්ටියක් වගේ තියෙන එකට. එතකොට CPU කියලා කියන්නේ මොකටද? මධ්‍ය සැකසුම් ඒකකේ. මධ්‍ය සැකසුම් ඒකකේ කොයි වගේද? පුතේ මධ්‍ය සැකසුම් ඒකකේ කොයි වගේද? මොකක්ද මේ කොච්චරක් විතර ලොකු කෑල්ලක්ද මේ මධ්‍ය සැකසුම් ඒකකේ කියලා කියන්නේ? චූටි චූටිම චූටි මෙච්චර මේ වගේ එච්චර නෑ සුට්ටක් ලොකුයි පංචාශ්‍රයක් වගේද ෂඩාශ්‍රයක් වගේද කොටුවක් වගේද රවුමක් වගේද කොටුවක් වගේ කොටුවක් හරි මතකයි නේද මෙන්න මේ වගේ පුංචි ඒක කෑල්ලක් මෙන්න මේ වගේ ඒකට කියනවා පරිගණකයේ මොකක් කියලාද අපි පරිගණකයේ මොකක් වගේ කියලාද මතක නැහැ මෙලෝදියා මොලේ වගේ කියනවා අපි පරිගණකයේ මොලේ වගේ කියලා කියනවා මේකට තව නමක් කියනවා මොකද්ද බලමු අපි ප්‍රශ්න අහලා පොඩ්ඩක් මතක කරලා මොකද්ද මේකට කියන්නේ තව නමක් ප්‍රොසෙසරය කෞශීර විතරයි මතක very good processor එක කියලා කියනවා අපි එතකොට මෙන්න මේ පාඩම ගැන තමයි processor එක ගැන තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ 7 වසරේ පළවෙනි පාඩමේදී processor එක කොටස් 3කට බෙදෙනවා ALU CU
memory register කියලා මොනවද මේ ALU කියන්නේ අපි කතා කරනවා arithmetic and logical unit එක ගැන ඊට පස්සේ control unit එක ගැන memory register මතක register ගැන අපි ගොඩාක් දේවල් කතා කරනවා මොලය ගැන ඊට පස්සේ මොලේ තියෙන කොටස් ඊට පස්සේ මොනවද මේ cores කියන්නේ single core කියන්නේ මොනවද dual core කියන්නේ මොනවද core to core කියන්නේ මොනවද ඔන්න අපිට ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා 7 වසරේදී ඒක අපිට නැති දෙයක් නේද සර්? මොකද්ද නෑ සර් දැන් කතා කරපු එක අපිට නැති දෙයක්. එහි නැත්තේ 7 වසරේ තියෙන ටික නෑ මොලේ මොලේ ඔය කට්ටිය මොලේ නෑ ඔව් නෑ තියෙනවා මේ ඒවා අමතක වෙලා මොලේ තිබ්බේව ටික අමතක වෙලා දැන් මොලේ නෑ මුකුත් දැන් තියෙන්නේ මොනවද මැටි විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ආයෙ දැන් ඉස්කෝලේ ගියාට පස්සේ මැටි ටික හොදලා අරගෙන වේලලා ගත්තට පස්සේ තමයි ආයි මොලේ පෑදෙන්නේ නේද මගේ නම් මොලේ පැහැදිලි බැලලා තියෙන්නේ. හරි edu pub එකට අහු වෙනවා සර් පෑදිලා මොලේ. හරි ඊට පස්සේ අපි යමු Ministry of Education එකට www.moe Ministry of Education moe.gov පුතේ මොකද මේ gov කියලා ගහන්නේ අපි අධ්‍යාපන අමාත්‍යාංශය නෑ දැන් gov කියලා ගහන වෙබ්සයිට් වල මොකද්ද මේ gov එක ගහන්නේ අමාත්‍යාංශය GOV කියන්නේ ගවර්න්මන්ට්ද? අන්න හරි ඒ කියන්නේ පුතේ අපි වෙබ්සයිට් වලට රජයේ වලට විශේෂ කැලලක් එනවා සාමාන්‍යයෙන් දැන් අපි එදා ලංකාදීපයට ගියා මතක ඇතිනේ දැන් ලංකාදීප වෙබ්සයිට් එක නම් මෙහෙම එන්නේ මේ බලන්න ලංකාදීපයට කියන්නේ http://www.lankadeepa.lk ඔච්චරයිනේ දැන් මේවල එහෙම නැහැ http://www.moe. තව එකක් තියෙනවා මේ ඩොට් එකක් තියලා මේකේ නම් තිබ්බේ lk මේකේ gov.lk කියලා තව එකක් තියෙනවා එතකොට රජයේ මේ gov කියන එක පුතේ ඔයාලට දාගන්න පුළුවන්ද ඔන්න කවුද දිනුක වෙබ්සයිට් එකක් හදනවා dinuka.gov.lk එහෙම දාගන්න පුළුවන්ද බෑ එහෙම හදන්න බෑ හැබැයි සර් දිනුක මේ රජයට ගිහිල්ලා ඉගෙනුම් සම්බන්ධ එකක් හදුවොත් නම් ඔන්න GOV කියලා දාන්න පුළුවන්. ඔව් දිනුක එහෙනම් රජයේ විශේෂ අවසරයලත් වෙබ්සයිට් එකක් හදන්න ඕනේ දිනුක. එහෙනම් දිනුක හොඳ software engineer කෙනෙක් වෙලා design එක පැත්තේ ඉගෙනගෙන රජයේ කියනවා සර් මං තමයි මේ ලංකාවේ ඉන්න හොඳම ඩිසයිනර් මට තමයි ලෝකේ හොඳම වෙබ්සයිට් හදන්න පුළුවන්. මං හදනවා ලංකාවේ හොඳම වෙබ්සයිට් එක කියලා දිනුක එහෙනම් රජයට ප්‍රොපෝසල් එකක් දීලා දිනුක බාර ගන්න ඕනේ එහෙනම් ඒ වගේ එකක් කරන්න. එහෙම වුණොත් තමයි අපිට දාගන්න පුළුවන්. නැත්නම් මේ අපිට GOV government කියන option එක අපිට වෙබ්සයිට් එකකට පාවිච්චි කරන්න බෑ. රාජ්‍ය ආයතනයක් සඳහා තියෙන වෙබ්සයිට් එකට විතරයි අපිට භාවිතා කරන්න පුළුවන්. හරි අපි යමු moe.gov.lk වෙබ්සයිට් එකට. මේක ලෝඩ් වෙනවා දැන් පොඩ්ඩක් පුතේ ආයි සිග්නල් අඩු වෙලා මං හිතන්නේ වහින හින්දා ඉක්මනට ලෝඩ් වෙන්නේ නැහැ. ඔව් සර් ආයි වහින්න. ඔව් ආයි වහිනවා හයියේ. හෙටත් වයින් මෙහෙට නම් කරන්නේ. හරි හරි ඉස්සෙල්ලා වගේ ලෝඩ් වෙන්නේ නැහැ දැන් මොකද හේතුව මම පොඩ්ඩක් ඇන්ටනාව චුට්ටක් කරකවලා එනවා. ඒ වතුර බින්දු ටික වෙලවලා සයි පොඩ්ඩක්. මෙන්න බලන්න වෙයි. හරි ගියා සර් ලෝඩ් වුණා. සර් හරි ගියා හරි ගියා සර්. ලෝඩ් වුණා. සර් ලෝඩ් වුණා අයියෝ සර් කමන්නේ යන්නේ උන්නේ මට ඇහෙනවා මම මේ එහා පැත්ත ඇන්ටනාව මේව කරන්න ගියේ. කෑ ගහන්න එපා. හරි. ඔන්න අපේ අධ්‍යාපන කියලා කියන්නේ බෑ සර් අපරාධනේ සබ් වෙබ්සයිට් එක බලන්න ලස්සන වෙබ්සයිට් එකක් තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයට. ඒ කට්ටියගේ අනාගත රිපෝට්ස් මේ වගේ මොනවද කරන්න ඉන්න ප්‍රතිපත්ති කරිකියුලම් ඊට පස්සේ ෆොරින් රිපෝට්ස් මිනිස්ත්‍රි ස්ට්‍රක්චර් එක ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ අධ්‍යාපන සම්බන්ධ මොනවා හරි නිවුස් තියෙනවා නම් ඒවා ඊට පස්සේ ස්පෙෂල් නෝටිස් මොනවා හරි තියෙනවා නම් ওই පැත්තෙන් පෙන්නනවා. පේනවා ඇති. ගොඩක් විස්තර වලට moe.lk හරහා gov.lk හරහාට ලබා ගන්න පුළුවන්. අධ්‍යාපනය කියලා ඇකඩමික් කියලා වෙනම ටැබ් එකක් තියෙනවා. අපි බලමු මේකට ගිහලා මොනවද පෙන්වන්නේ කියලා ඒක යටතේ.
ඕකේ තියෙන දේවල් ඩවුන්ලෝඩ් කරගන්න බැරිද? පුතේ මේක එහෙම ලොකු දේවල් අපිට ඩවුන්ලෝඩ් කරගන්න කියන්නේ අදාළ දේවල් නෑ. අපි ඇකඩමික් යටතේ ගිහිල්ලා මම පෙන්නන්නම් තියෙන ඒවා. ලෝඩ් වෙන්නේ නැහැ නේද? මේකේ තියෙනවා පුතේ මෙන්න මේ කට්ටිය ඊට පස්සේ කරන සේවිස් ටික තියෙනවා මේ තියෙන්නේ. එයාලා කරනවා කියනවා නැන PS කියලා සයිට් එකක් කරනවලු. එඩියුකේෂන් සර්විස් කියලා එකක් කරනවා. ගුරු ගෙදර කියලා එකක් කරනවා. ඊතක්සලාව කරනවා. ඒතකොට මේව කවුද පාලනය කරන්නේ? ඕනේ සවයි ඊතක්ෂලාව එක්කම ටිකමයි තියෙන්නේ පායන. ඕපම්ම වැඩේ කියනවා නේ පුතේ අරක බලන්න මේක බලන්න. ගුරු ගෙදර බලලා දැම්මම කටපාඩම්. හරි නැන PS ඔන්න අපි මේ සයිට් එකටත් යන්කෝ පොඩ්ඩක්. ඊට පස්සේ තියෙනවා මානව සම්පත් කළමනාකරණය කරනවා කියලා තියෙනවා තව එකක්. මිනිසුන්ගේ දේවල් කළමනාකරණය කරනවා කියලා තියෙනවා. අපි බලමු ස්ටුඩන්ට් යටතේත් ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. දැන් ලෝඩ් වෙන එක වැඩි වෙයිද වහින්නේ නැද්ද? වහිනවා පුතේ. ඒ වුණාට සර් අපිට නම් තියෙන සිග්නල් අඩු නැහැ. හොඳට තියෙනවා. හොඳට තියෙනවා. නම් අඩුයි. අපිටත් තියෙනවා. හරි චුට්ටක් කිමු අපි ලෝඩ් වෙනකම්. අපිට වැඩි සාද වීඩියෝ එකක් පෙන්නන්න. හරි අපි බලමු සිග්නල්. හරි මේක පොඩ්ඩක් ලෝඩ් වෙනකම් ඉන්නකෝ. හරි ඔන්න ස්ටුඩන්ට් එක යටතේ තියෙන ඒවා තමයි මේ පෙන්වන්නේ. ඒත් පෙන්වන්න අර ටිකම තමයි මේ බලන්න. ඊට ස්ටුඩන්ට් කම්පිටිෂන් තියෙනවා. තිබ්බ තරඟ ගැන විස්තර. ඊට පස්සේ ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඔන්න ඔහොම විස්තර ටිකුත් පෙන්වනවා මේක යටතේ. ඒකෙන් පුතේ ඔය කට්ටියට ගන්න නම් ලොකු දෙයක් නෑ මොයි එකේ. ඒකින්ද අපි වෙබ්සයිට් එකෙන් අයින් වෙලා යමු ඊතක්සලාවට. ඔන්න ඊතක්සලාව පුතේ අපි පාවිච්චි කරන්න පුරුදු වෙන්න අනිවාර්යයෙන්ම ඊතක්සලාවෙත් ඔය කට්ටියට ඕන නම් papers download කරගන්න පුළුවන්. ඒකෙත් තියෙනවා ගොඩක් දේවල් අපිට කරනවා නම්. මෙතනින් නම් ගියාට පස්සේ වෙනන්නේ මොකද්ද? ඊතක්සලාව ගැන විස්තරයක් තියෙන එතනින්. හරි ඔන්න යට තියෙනවා link එකක් visit ඊතක්සලාව කියලා. අපි ඒකට ක්ලික් කරලා බලමු අපි ඒකට යනවා ඊතක්සලාවට. ඊතක්සලාව දැන් ඉස්සර වගේ කැත නෑ නේද? සිංහල පොඩ්ඩක් ලස්සනට හදලා තියෙනවා ඊතක්සලාව. අපි යමු සිංහට. ඒක සර්ච් කරන්න තියෙන www.itaksalawa.lk ගහුවනම් හරි. ඒක පොයින්ට්ස් තිබ්බ ගන්න දෙයක් නැහැ. ඉස්සලා තිබේ මොකද්ද? ඉස්සෙල්ලා මීට වැඩි කැතයි පුතේ. දැන් ඒක පොඩ්ඩක් මොඩිෆයි කරලා හදලා තියෙනවා. ඔන්න අපිට ග්‍රේඩ් එක එහෙම ලස්සනට පේන විදිහට මේ විදිහට හදලා තියෙනවා. ඊට පස්සේ ඒකේ තියෙනවා ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඊට පස්සේ ගුරු ගෙදර ටීවී කියන කාලසටහන තියෙනවා. ඔක තියෙනවා පරිගණක ක්‍රීඩා කියලා යටම එකක් ඒවස මුකුත්ම කරන්න බෑනේ. ඒව තාම පුතේ දාලා නැහැ. අප්ලෝඩ් කරලා නේ ඒව තාම කන්ටෙන්ට් හදන ගමන් ඉන්නේ. හරිද? ඔන්න ඔය ටික අපිට පේන්න දින අපි යමු 6 වසරට. මේ සයිට් වලට ගිහලා බලන්න පුතේ. අපි බලමු IT වලට මම කොහොමද තියෙන්නේ කියලා බලන්න. තොරතුරු සංනිවේදන තාක්ෂණය. ඔන්න එනවා දැන් අපේ පොත. ඔය තියෙන්නේ. මෙතන උඩ තියෙනවා ගුරු මාර්ගෝපදේශය අර ඉස්සෙල්ලා අපි ගිය එක මෙතනක් තියෙනවා. අපිට එතනනොත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒක ඕනනම්. ඊට පස්සේ ඔන්න අපේ පාඩම් ටික පෙන්නනවා මොනවද තියෙන්නේ කියලා. හරි අපි බලමු ප්‍රශ්න පත්‍ර මොනවද තියෙන්නේ කියලා අපිට කරන්න පුළුවන් ඒවා. වයඹ පළාතේ තියෙනවා ප්‍රශ්න පත්‍ර දෙකක්. බලමු අපි එකක් view කරලා. ඔය තියෙන්නේ. වයඹ පළාතේ සමහරක් ඉස්කෝලවල ප්‍රශ්න පත්‍රයක් දීලා තියෙනවා. සමහරක් ඉස්කෝලවල මේ වයඹ පළාතටම හදපු එකක්. ඒතර වයඹ පළාතේ හැම ඉස්කෝලේකම වගේ මේ පේපර් එක කරලා තියෙනවා. ඉස්සරහටත් දැන් මෙහි ඉස්කෝලවලත් පේපර් IT වලට එනවා. ඒක කරන්න වෙනවා මොකද IT එතකොට සර් ඒ මේ අපි අපේ පළාත්වල වයඹ පළාතේ පේපර් ගන්න ඕනි නම් මේ පර්මිෂන් එකක් ගන්න ඕනිද? නෑ පුතේ අපිට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නද? ඔව් සර් ඔතනින් ඩවුන්ලෝඩ් කරගන්න. නෑ පුතේ ඔය පර්මිෂන් තියෙන්නේ 7 වසරේකද? නෑ පුතේ මේ 6 වසර. මේ තියෙන්නේ මේව දන්නේ නැද්ද ඔය කට්ටිය පහත දෙයක් කියන උපාංග යා කරන්න. නෑ ඒක තමයි අන්තිම 7 වසර කියලා මෙච්චර ලේසියව දෙන්නේ. මේකෙන් මොකද උත්තර ටික කියන්න බලන්න තීරු කේද කියවන එකෝ කියවන එකද යට මේක මොඩම් එක ඒක මොඩම් එක තුන්වෙනි එක තුන්වෙනි එක බාහිර ඩොඩ දැටිය 4 සැප්තැම්බර් 1 හරි සද්ද දෙක
පහද දැක්වෙන ලයිස්තු හිස්තැන් පුරවන්න. පරිගණකය භාවිතා කරමින් පරිශීලකයාට හිස්තැනම් මගින් විවිධ කාර්යයන් කරගත හැකිය. මොනවද? මෘදුකාංග පරිගණකය භාවිතා කරමින් පරිශීලකයාට මෘදුකාංග මගින් විවිධ කාර්ය ඉටු කරගත හැකිය. හරි. ඊට පස්සේ සින්දු ඇසීමට හා වීඩියෝ නැරඹීමට වීඩියෝ ප්ලේයර් වීඩියෝ ප්ලේයර් මෘදුකාංගයේ යොදා ගනු ලැබේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ ගුරුවරයාට පාඩම් ඉගැන්වීමට කළු ලෑල්ල පොත වෙනුවට භාවිත කළ හැකිය. මොකද්ද? පරිගණකය නෑ ඒක නෙවෙයි අපි බලමු. පරිගණක ගුරුවරයාට පාඩම් ඉගැන්වීමට කළු ලෑල්ල පොත වෙනුවට ඉලෙක්ට්‍රොනික කාඩ් පත් ගන්න පුළුවන් අපිට. පුතේ ඉලෙක්ට්‍රොනික කාඩ් පත් කියන්නේ ඔය සාමාන්‍ය අර පොත් වගේ තියෙන ඉලෙක්ට්‍රොනික කාඩ් කියලා තියෙන්නේ එක එක. ඒකේ අපිට අඳින්න පුළුවන් එහෙම ඒවා තියෙන්නේ. අපි බලමු පොඩ්ඩක්. ඒක වෙන්න ඕනේ. නැත්නම් මේ ඩිජිටල් මේ ඒ වගේ වීඩියෝ එකක් මේ දාන්නකෝ. පස්සේ හරි මම වෙලාවක පෙන්නන්න. ඩිජිටල් කියන එක ගන්න බෑ එතන ගැලපෙන්නේ නැහැ. අපි බලමු ඊළඟ ඒවා ටිකක් පොඩ්ඩක් කියවලා. භාණ්ඩ මිලදී ගැනීමට සහ බිල්පත් ගෙවීම සඳහා පරිගණකය භාණ්ඩ මිලදී ගැනීම සහ බිල්පත් ගෙවීමට භාවිතයද බහුලව දක්නට ඇත. පරිගණකය එකදම මේද ඉලෙක්ට්‍රොනික කාඩ් බත එන්නේ ඔව් ඒක තමයි පොඩ්ඩේ පුතේ මම ඒකයි බැලුවේ. මේ මෙතන ඉලෙක්ට්‍රොනික කාඩ් පත් කියනවා ඇත්තේ මේ බැංකු කාඩ් වලට මම හිතන්නේ. ඒකයි මාත් මේ කියෙව්වේ. ඒ කියන්නේ සමහරක් උත්තර අපි කියවද්දි පොඩ්ඩක් බලන්න වෙනවා පුතේ කියවලා ප්‍රශ්නෙට ගැලපෙන. ඉලෙක්ට්‍රොනික කාඩ් බත ඔව්. ඒකට නැති පරිගණකය. ඔව් මෙතනට කියලා ඇත්තේ පුතේ මොකද්ද දන්නවද? මේ ඉලෙක්ට්‍රොනික කාඩ් පත් කියලා මෙතන මේ කට්ටිය අදහස් කරලා ඇත්තේ අපි බැංකු කාඩ් පත් තියෙන්නේ. මුදල් ගෙවන්න තියෙන්නේ. බැංකින් කාඩ්. මං හිතන්නේ ඒක තමයි මේ කට්ටිය මෙතනට අදහස් කරලා තියෙන්නේ. ඒකට මෙතනට ගැලපෙන්නේ භාණ්ඩ මිලදී ගැනීමට සහ බිල්පත් ගෙවීම සඳහා ඉලෙක්ට්‍රොනික කාඩ් පත් අද භාවිතය අද බහුලව දක්නට හැකිය. ඒකට මෙතනට ගන්න වෙන්නේ ගුරුවරයාට හා පාඩම් ඉගෙනීමට කළු ලෑල්ල වෙනුවට කළු ලෑල්ල පොත වෙනුවට පරිගණකය පරිගණකය හරි නැත්නම් මේ ඩිජිටල් බෝඩ්ස් හරි මොකක් හරි තියෙනවා ඇති පුතේ මේ පේපර් ඉතින් ඔය මිස්ටේක් තියෙනවනේ. අන්න ඒකනේ අපිට එකපාරට පේපර් එකක් අන්තිමේකට නේද ඩිජිටල් එන්නේ ඔව් ඩිජිටල් උණ කටුවක් ගැන නේ අන්තිමේ කියන්නේ මම අන්තිමේ කියුවේ නෑ. හරි ඩිජිටල් උණ කටුව කියන්නේ අපිට අර කෙලින්ම ෆෝන් එකේ අංක පෙන්නනවා වගේ පෙන්නනවා. ඔව් අන්තිමේකට ගැලපෙනවා ඩිජිටල් උණ කටුව. ඩිජිටල් උණ කටුව නිවසේ සිට ඒ කියන්නේ පුතේ අපි උණ බලනෝනේ. උණ බලන එක අපිට දැන් දැන් පුතේ අපි උණ බලන එකේ පෙන්වන්නේ කොහමද? අර මෙහෙම බටයක් වගේ එකක් තියෙනවා. නෑ හලෝ සුදු පාටයි. පාට සිග්නල් නෑ විහංග කඩි කඩි එනවා කියන එක. විහංගට සිග්නල් නෑ. විහංග කියන එක මට ඇහෙන්නේ කැඩි කැඩි ඇහෙන්නේ. විහංගට සිග්නල් අඩුයි පුතේ ඒකයි. ඒතර ඩිජිටල් කියන්නේ ඒ උණ කටුවේ පුතේ අර කොටුවක් පෙන්වන්නේ. අපිට අර ඉලක්කම් මෙන්න මෙහෙම පෙන්වන්නේ. දැන් ඔයාගේ උණ මෙන්න මෙහෙම පෙන්වනවා. උණ 80යි. 80ට තිබ්බොත් හොඳටදී එච්චර යන්නේ. සෙල්සියස් එක 80ක්. ඒක පෙන්නන්නේ ෆැරන්හයිට් වලින් නේද? ඔව් ෆැරන්හයිට් වලින් තමයි පුතේ පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් ඩිජිටල් එකක් ඒක මොකක්ද එතකොට සර් ඒක පොඩි මේ ගන්න ඒකත් අර උණ කඩුව වගේමයි. ඒක පුතේ උණ කටුව වගේම තමයි කිසිම වෙනසක් නැහැ. ඉලක්කම් පෙන්වන එක විතරයි වෙනස තියෙන්නේ ඩිජිටල් එකේ. හරි අපි දැන් ගියේ MOE තක්සලාවට ගියා. නැනසලටත් ගිහිල්ලා බලමු පොඩ්ඩක්. නැනසල නැනසල ඉස්සල යන්නේ පුතේ මේ පේපර් ඩවුන්ලෝඩ් කරලා පොඩ්ඩක් කරන්න බලන්න. අමාරු දේවල් නැහැ. පරිගණක විද්‍යාගාරයේ ඔබේ ආරක්ෂාවට උපාංගවල ආරක්ෂාවට ගත හැකි ක්‍රියාමාර්ග දෙක බැගින් වකුගත කරන්න. මොනවද කරන්න පුළුවන් ඔබේ ආරක්ෂාවට උපාංගවල ආරක්ෂාවට? බලමු මතකද කියලා. මොකද මේ අර S දෙකට S ආරක්ෂා දැම්මේ තව අපේ ආරක්ෂාවට වෛරස් පක්තිය කියන තෝරව ප්ලග් එහෙම ගහන එකෙන් වැළකීම ටීචර්ගෙන් අහන්න නැතුව ෆ්ලග් පොයින්ට් ගලවන්න ඒව ගහන්න යන්න හොඳ නැහැ. ඒවල මොනවා හරි ෂෝට් එකක් තිබ්බොත් අපි කරන්ට් එක වැදිලා අපිට හානි වෙන්න පුළුවන්. තව මතකයි නේද? මතක නැද්ද දැන් කියලා දුන්නේ ඒවා? වල ආරක්ෂා සර්
පෙනුලින් එමෙන්න වෛරස් උපාංගවල ආරක්ෂාවට වෛරස් දානවා. හරි ඉන්ටර්නෙට් අධ්‍යයන මේවා අකුණු ගහනලාට එම ප්ලග් එකට දාන්න බලවල තියන්න ඕනේ. හරි ඊට පස්සේ ටීචර් එකෙන් අහන්න නැතුව පෙන් ඩ්‍රයිව් කනගේ වැඩි වුණාම මේ CPU එක ඔෆ් කරනවා. CPU එක නෙමෙයි මොකක්ද අරක කම්පියුටරේ ඔෆ් කරද්දී නියමිත ආකාරයෙන් ෂට් ඩවුන් කරන්න ඕනේ. ඊට පස්සේ අවසානයේදී අපේ UPS එක ඔෆ් කරන්න ඕනේ. අපේ ආරක්ෂාවට කොන්ද කෙලින් වාඩි වෙලා ඉන්න ඕනේ. අනවශ්‍ය පේනු ගලවන්න යන්න හොඳ නැහැ. ටීචර් එකෙන් අහන්න නැතුව කම්පියුටර් ගලවන්න යන්න හොඳ නැහැ. ඔහොම ගොඩාක් දේවල් අපි කතා කරා. ඊට පස්සේ මතක ඇති අපි මුරපද ගැන භාවිතා කරා. කතා කරා. මුරපද දාන විදිය බැලුවා. අපි ගොඩාක් දේවල් කරලා තින්නේ හැම එකක්ම වගේ කරලා තින්නේ. ගොනු ගැන කරා. මතක ඇති මේව ටික අපි ඔක්කොම තේරෙනවනේ. ඊට පස්සේ මම කිව්වා ගොනුක කොටස් දෙකක් තියෙනවා කියලා. මොනවද කොටස් දෙක? ගුරුඩා උණුගංග දිනුක කවුද උත්තරයක් කිව්ව නේද? මට ඇහුන්නේ නැහැ ලාවට. ෆයිල් එක්ස්ටෙන්ෂන් එකයි. අන්න හරි. සරෝජ් හරි. ෆයිල් නේම් and ෆයිල් එක්ස්ටෙන්ෂන්. ගොනුවේ නම සහ ගොනුවේ දිග කියලා දෙකක් තියෙනවා. බලන්න පුතේ ඔය කට්ටියට මේ වගේ පේපර් එකකට ලකුණු 100න් 98ක් 90ක් විතර 90කට වැඩියෙන් ගන්න පුළුවන් හැමෝටම. මේ ඔක්කොම මම කරලා තියෙන එකක් නෑ අර. කරපු නැති එකක් නෑ නේද? හැම දෙයක්ම වගේ කියලා දීලා තියෙන්නේ. ඔයා හරියට පාඩම් කරලා වැඩ ටික කරලා තියෙනවා නම් මේ ඕන එකක් ලකුණු 100න් 100 ගන්න පුළුවන් මේ පේපරේට. දැන් අපි යන්නේ මේ අන්තර්ජාල පාඩම. ඔන්න ඒකිනු ප්‍රශ්න ටිකක් අපි බලමු මොනවද තියෙන්නේ කියලා. හරි අපි මේ පාඩමත් කරානේ. මේ ඔක්කොම ටික කරලා තියෙන්නේ. මේ පාඩමේ අහන අන්තර්ජාලයේ අන්තර්ජාලයේ සෑදී ඇත්තේ ලෝක පුරා විසිරී ඇති පරිගණක සහ පරිගණක ජාල විශාල ප්‍රමාණයක් එකිනෙකට සම්බන්ධ වීමෙනි. A හා B පහත වගේ A තීරුව සඳහන් අන්තර්ජාලය සම්බන්ධ කුමන යෙදුම සඳහා B තීරුව උදාහරණ සපයා ඇත. A හා B ගැලපෙන පරිදි යා කරන්න තියෙන්නේ. මෙතනින් සෙවුම් යන්ත්‍රය මොකද්ද? උත්තර කියමු බලන්න. සෙවුම් යන්ත්‍රය Google Chrome සෙවුම් යන්ත්‍රය Google Chrome. අපි බලමුකෝ උත්තර. ඊට පස්සේ ලකිඳු 79 හරි මට හරි උත්තරයක් කියන්නේ සෙවුම් යන්ත්‍රය මොකද්ද මේ ටිකෙන්? මං කිව්වා Google තමයි සෙවුම් යන්ත්‍රය කියලා කියනවා. හරි. ඊට පස්සේ විද්‍යුත් ලිපිනය මෙයා අය අන්තිම එක Google එක ලකින්දු. ඊට පස්සේ වෙබ් අතිරික්සුව ලිපිනය moe.gov.lk. පුතේ මාරු කරගන්න එපා. සෙවුම් යන්ත්‍රයක් කිව්වේ මොකද්ද? මම ඔක් කියලා දුන්නා. අන්තර්ජාලයේ තියෙන තොරතුරු සොයන්න භාවිතා කරන එක. Google ඊට පස්සේ Ask ඊට පස්සේ අපි කතා කරා තව තියෙනවා Yahoo ඔන්න ඔය වගේ ඒවා තමයි සෙවුම් යන්ත්‍ර කියලා කිව්වේ. ඔව් ඊට පස්සේ වෙබ් අතිරික්ත කිව්වේ මොකද්ද? අපි අන්තර්ජාලයට පිවිසෙන්න භාවිතා කරන මෘදුකාංගය Google Chrome Opera ඔය වගේ ඒවා මම කිව්වා. ඊට පස්සේ Safari ඊට පස්සේ Internet Explorer ඊට පස්සේ Edge ඔය වගේ ගොඩක් තියෙනවා කියලා කිව්වා. එතකොට අනිත් ඒවා මේ email address විද්‍යුත් ලිපින කියන්නේ email address. ඊට පස්සේ මේ තියෙන්නේ මොනවද? වෙබ්සයිට්ස් වෙබ් පිටු. ඊට පස්සේ ඔන්න තව ප්‍රශ්නයක් අහනවා. පුවත්පත් කියවීම, බිල්පත් ගෙවීම වැනි අන්තර්ජාලය මගින් ඉටු කරගත හැකි තවත් සේවාවන් දෙකක්. අපෝ ඕන තරම් තියෙනවනේ. මොනවද කියමු බලන්න. අධ්‍යාපනික වෙබ් අඩවි සඳහා අඩවි. ඊට පස්සේ නොදන්නා දෙයක් සොයා ගැනීම සඳහා නොදන්නා දෙයක් සොයා ගැනීමට ඕන තරම් තියෙනවා අපිට කෝච්චි යන වෙලාව බලා ගන්න. ඊට පස්සේ ඡන්ද හිමි නාමලේ වීඩියෝ බලන්න. ඊට පස්සේ ෆිල්ම් බලන්න. ගේම්ස් ඩවුන්ලෝඩ් කරන්න. අධ්‍යාපන කරුණු ඩවුන්ලෝඩ් කරන්න. ඊට පස්සේ එයා ටික අප්ඩේට් දාගන්න. ඕන තරම් තියෙන පුතේ. හරි ඔන්න ඊට පස්සේ කියනවා 6 ශ්‍රේණියේ ගුණ ලබන සෙනුර වෙබ් අතිරික්සුවක් භාවිතා කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියකට ඇතුල් වීමට අනුගමනය කළ පියවර 5ක් පහත දැක්වේ. එම පියවර නිවැරදිව අනුපිළිවෙලින් 1 සිට 5 දක්වා අංක යොදන්න. හරි කියමු බලන්න මොකක්ද එක කියලා මේ කියවන්න හොඳට.
පරිගණකය අන්තර්ජාලය සමග සම්බන්ධ කිරීම. එක හරි කියමු බලන්න. දෙක ඊට පස්සේ ලිබින පටිත්ත ලිපින පටිත්ත මතට මූසෙක උඩගෙන ගොස් ක්ලික් කරන්න. හරි කියමු බලන්න උත්තර. ඊට පස්සේ ලිබින මේක 3 හොඳයි. 4 නෑනේ. මේ අපන මේ අමාත්‍යාංශ වෙබ් ලිපින පටිත්ත අන්න එක. ඒක 3 අන්තිම එක 3 හරි කියමු උත්තර. හරි ඊට පස්සේ යතුර ඊට පස්සේ එන්ට යතුර බන්න 4 ඊට පස්සේ පළවෙනි එක ඊට පස්සේ පළවෙනි එක පහ 5 පරිගණක තව වෙන උත්තර තියෙනවද කාට හරි? වෙන උත්තර තියෙනවද? නැද්ද? වැරදි. හරි කලින්දු කියමු බලන්න. මේක වැරදි තමයි. හරි කලින්දු ගාන එක හරි. හරි දෙක එක හරි දෙක 1 3 4 3 5 sorry 4 sorry මම 5 කියලා දැන් මේක 5 නෙමෙයි 4 ඊට පස්සේ පස්වෙනි එක තුන්වෙනියට ඔව් කලින්ද කිව්ව එක තමයි හරි අනිත් අය හැමෝම වැරදි කිව්ව උත්තරේ පුතේ බලන්න පළවෙනි එක තමයි අපි මොකද පරිගණකයේ අන්තර්ජාලයත් සමග සම්බන්ධ කරන්න ඕනේ ඉන්ටර්නෙට් යන අපි මුලින්ම මොකද කනෙක්ෂන් එක රෙඩි කරගන්න ඕනේ ඒක හරි හැමෝගෙම ඊට පස්සේ ඔක්කොම පහට කිව්ව එක බලන්න පොඩ ඔළුව අත ගාලා බලන්න පොඩ්ඩක් කිව්ව එක හරිද කියලා හරි ඔන්න මොකද කියන්නේ පස්වෙනි එකේ පහ කියලා දාලා තියෙන එක කට්ටිය මොකද කියවන්න බලන්න හොඳට පරිගණකයේ අතුරු මුහුණතේ ඇති කෙටි මම මුලින්ම කියලා දුන්න ෂෝට් කට් ගැන අර යටට පින් කරනවා කියලා දුන්න මතකද මතක නැද්ද ළමයි කියලා දුන්නා ෂෝට් කට් එකක් දාගන්නේ මොකටද වෙබ් අතිරික්සුව අපි විවෘත කරගන්න ඉන්ටර්නෙට් යනවා මොකද දෙවෙනියට කරන්න ඕනේ අන්තර්ජාලයට පිවිසෙන්න අපි දෙවෙනියට කරන්න ඕනේ අපි අපේ software එක open කරගන්න ඕනේ අන්න දැක්කද අපි හරියට කියවන්න ඕනේ පුතේ ප්‍රශ්න පත්‍රයක් ලියද්දි බලන්න ඔයා එක දැනක් වරද්ද ගත්තොත් ලකුණු කීයක් නැති වෙනවද කියලා ඔන්න ළමයි කරගන්න වැරදි හොඳට තේරුම් ගන්න විභාග ලියද්දි බලන්න ඔහොම වුණ ගමන් සම්පූර්ණයෙන්ම වගේ ඔක්කොම ටික වැරදිනවනේ ඒකින්ද හරියට ඔක අවබෝධයෙන් ලියන්න ඉතින්ලා අපි ඒකට ෂෝට් කට් එකෙන් අපි වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරන් ඉන්න ඕනේ තුන්වෙනියට අපි කරනවා අපි ලිපින පඩිත්ත ඇඩ්‍රස් බාර් එකේ ගිහිල්ලා මවුස් එකේ තුඩ එකපාරක් ක්ලික් කරන්න ඕනේ ඊට පස්සේ මොකක්ද වෙන්නේ අපේ කර්සර් එක බ්ලින්ක් වෙන්න ගන්නවා ඒ කියන්නේ අපිට මොකද්ද ඔයාට දැන් ටයිප් කරන්න පුළුවන් කියලා කම්පියුටරෙන් පෙන්නනවා ඇඩ්‍රස් බාර් එකේ හතරවෙනි එක අපි මොකද්ද කරන්නේ sorry 4 නෙවෙයි 3 වෙනි පියවර අපි කරනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් ලිපිනය පඩිත්ත තුල ටයිප් කරන්න ඕනේ ඇතුළත් කරනවා අපි අර ලින්ක් එකේ තියෙන තැන අපි මොකද කරන්නේ අපි Ministry of Education කියලා moi.gov.lk කියලා ටයිප් කරනවා ඊට පස්සේ අපි 4 වෙනි පියවර විදිහට මොකද කරන්නේ කීබෝඩ් එකේ enter button එක ඔබනවා ඔන්න ඔය ටික පිළිවෙලට කරලා තිබ්බොත් අපේ හරියට මේක වැඩ කරනවා පොඩි පුතේ මට එකක් හිතුණාද හරි පළවෙනි එක අන්තර්ජාලයට සම්බන්ධ වීම දෙවෙනි එක මේක තුන්වෙනි එක ලිපින පටිත්ත මත එකපාරක් ක්ලික් කරනවා ඊට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඇඩ්‍රස් එක ඇතුළත් කරනවා අන්තිමට පස්වෙනි එක එන්ටර් බටන් එක ඔබනවා හරි මම පහම කියලා ඔන්න ඔය පිළිවෙලට කරන්න ඕනේ දැන් වැරදිච්ච තැන තේරුණාද තේරුණාද හොඳට තේරුණා ඔව් හොඳ ළමයි හරි ඔන්න ඕක තමයි පේපරේ බලන්න ලේසි පේපරයක් තියෙන ඔන්න ඔය වගේ පේපර් තමයි ඉන්නේ හරියට අපි පන්ති ඉගෙනගෙන තියෙනවා නම් ලකුණු 100න් 100ම වුණත් ඔයාලට ගන්න පුළුවන් මේ හැම දෙයකටම උත්තර පන්තියේ කියලා දීලා තියෙනවා බලන්න මේ පේපර් ඩවුන්ලෝඩ් කරන් මවුස් එකේ කාර්යයන් ඊට පස්සේ මේ ෂෝට් කට් ටික මම කියලා දුන්න මතකද මේ ටික අපි මීටත් වැඩි ෂෝට් කට් ගැන කතා කරා
ඊට පස්සේ අපි මේ පාඩම මේ තියෙනවටත් වැඩිය ගොඩාක් දේවල් කතා කරා මතක ඇති ෆ්ලෝ chart ඇන්දා. එතකොට අපිට මේ ඕන ප්‍රශ්නයකට ලියන්න පුළුවන්. දැන් කියන්නේ ඔය කට්ටියගේ සිලබස් එක සම්පූර්ණයෙන්ම වගේ කවර් වෙලා තියෙන්නේ. දැන් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ වැඩ පොතේ පාඩම් ටික කම්ප්ලීට් කරන්න, පේපර් ටික කරන්න, මේ පාඩමේ අවසාන ටික ඉවර කරන්න මේ මාසෙන්. ඊට පස්සේ අපි වීඩියෝ හොත් වෙන්නන්නකෝ. වීඩියෝ එකක් ඔව් සර්. පොඩින් අපි ඔව් සර්. අවසාන වශයෙන් අපි කතා කරලා ඉමු නැනසලට යමු. නැනසලට යමු. නැනසලට ගිහිල්ලා යමු. අවසාන වශයෙන් පන්ති වරද නෑ. පන්ති ඉවර නෑ. ගුරු ගෙදර YouTube channel එක තියෙනවා. බලන්න පුතේ මේ වලින් ගිහිල්ලා ඔය කට්ටිය බලන්න. ඕන දේවල් හොයාගෙන යන්න මේ ගුරු ගෙදර කියලා ටයිප් කරන්න. ගුරු ගෙදරෙත් තියෙනවා ගොඩක් විස්තර මේ තියෙන්නේ. ගුරු ගෙදර. මේකට ගිහිල්ලා තියෙනවද? ෂෙයා වෙලා නැහැ සර්. ෂෙයා වෙලා නැද්ද? මේ දෙන්නේ කාට හරි පන්තියක් නැති කෙනෙක්ට උනත් ඉතින් මේවා ඉගෙන ගන්න පුළුවන් පුතේ. මේ ගුරු ගෙදරත් තියෙනවා විස්තර. එක එක පාඩම් වලට අදාළ. ගුරු ගෙදර කරන්නේ ජාතික රූපවාහිනී. ඒකේ අපි බලමු සයිට් එකට ගිහින්. පුංචි පාඩම් තියෙනවද කියලා බලමු අපිට පුළුවන් ප්ලේලිස්ට් එකකට යන් අපි ගුරු ගෙදරේ. ඔව් එහෙම ගියාම පුතේ ITN එකටම කෙලිම ජාතික රූපවාහිනියටම නේද ආවේ. එහෙම බලන්න බෑ අපිට. අපිට අතනින්ම තමයි බලන්න වෙන්නේ ගුරු ගෙදරේ. මේකෙන් අපිට හොයන්න වෙනවා අපිට අදාළ පාඩම් ටික අන්නෝ තමයි රූපවාහිනිය තියෙන ආව. ඒතර අපිට මේ එකෙන් එක ගිහිල්ලා හොයන්න වෙලාවක් ලොකු වෙලාවක් අපිට නාස්ති කරන්න වෙනවා. ඔහු පුතේ හරියට YouTube channel එකක් හදලා ඒ කට්ටිය මෙන්න මේකට දාන්නේ. එහෙම කිව්වනම් ඒකේ හරියට කැටගරි ටික කරලා තියෙනවා නම් ඒ කට්ටිය ටක් ගාලා යන එක්කෙනෙක්ට හොයාගන්න පුළුවන්. මේකේ තියෙන පොඩ්ඩක් බලන්න පුතේ පාඩම් ටික ඔය අපිට ගොඩක් තියෙන ඔක්කොම කල වෙමේ තියෙන්නේ. ඒ කට්ටිය වෙන් කරලා දාලා නැහැ ග්‍රේඩ් වලට වෙන් කරලා. මොකද මේ වගේ channel එකක් කරන්න පුතේ තනියෙන් නෙමෙයි කට්ටිය ඉන්නව හදන්න මේවා පිළිවෙලට හදන්න පුළුවන්. තනියෙන් කරන එක්කෙනෙක්ට නම් ඉතින් කමන්නේ වෙලාවක් හරි නැහැ කියලා හිතන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ channel එකක් මෙහෙම තියෙන එක පොඩි අවුලක් තියෙනවා. ගුරු ගෙදර මේ පුතේ අපි අර MOE කියලා මම එක තැනක් ක්ලික් කරේ ඇකඩමික් කියලා. එතන තියෙනවා මේ ඒකේ ඔප්ෂන් මේ වගේක් තියෙනවා නැන PS කියන එකේ. ඔය සයන්ස් এডুকেෂන් මැතමැටික්ස් කියලා තියෙනවා. ICT බ්‍රාන්ච් කියලා තියෙනවා. අපි බලමු එකක් ඇතුළට ගිහලා මොනවද තියෙන්නේ කියලා. හරි ඒක ලෝඩ් වෙනවා අපි පොඩ්ඩක් හරිනේ ඒක ඇතුළට ගියරපුත් එහෙමනම් ලොකුවට දෙයක් පෙන්වන්නේ වෙනම වීඩියෝ එහෙම මොනවද නැහැ මේ මොන හරි කට්ටිය ඇක්ටිවිටීස් වගේක් තියෙන්නේ ආයි තියෙන ඔය කට්ටිය ගොඩක් දන්න වෙබ්සයිට් එකක් තියෙන මොකද්ද සබරගමුවෙන් කරන්නේ මොකද්ද මොකද සතිපාසලද ඊ නැන පියස නෑ නන පියස ඊ නැන පියස කියන එක සර් මම දන්නවා ඒක අපේ පුංචි දෙයින් ඔව් ඊ නැන පියසෙත් පුතේ ගොඩාක් ඔයාලට ඉගෙන ගන්න තියෙන දේවල් තියෙනවා ඒකටත් ගිහිල්ලා බලන්න මෙන්න මේ සයිට් එක මේක කරන්නේ සබරගමුවේ IT ගුරුවරු සියල්ල එකතු වෙලා තමයි මේ ඊ නැන පියස කියන එක කරන්නේ ඉතින් ඒකේ ප්‍රශ්න පත්‍ර දෙනවා. ඔය කට්ටිය ප්‍රශ්න පත්‍ර එහෙම ලිව්වේ මේකෙන් සතිපාසල. ඊට පස්සේ ඒකේ තියෙනවා වීඩියෝ පාඩම් තියෙනවා. ඊට පස්සේ ක්‍රියාකාරකම් තියෙනවා, විෂය සමගාමී ක්‍රියාකාරකම් තියෙනවා. අපි දැන් වීඩියෝ පාඩම් වලට ගියොත් එහෙම ඒකට අදාළ තියෙන වීඩියෝ පාඩම් ටික පෙන්වනවා අපිට මොන ග්‍රේඩ් වලට තියෙන්නේ. ඒවා අපිට බලා ගන්න පුළුවන් වෙන වෙනම. ඒ කියන්නේ පුතේ අපිට ඉගෙන ගන්න ඕන නම් ඕන තරම් තැන් තියෙනවා ඉගෙන ගන්න. ඔය කට්ටිය බලන්නේ නැති එක තමයි වැඩේ තියෙන්නේ. මේ තියෙන කට්ටියගේ YouTube channel එක ඊනන PSA සර් මම ගුරු ගෙදර බලනවා ගුරු ගෙදර අර ඉස්සෙල්ලා අපි ගියේ ඒකද ITN එකේ ITN එකේ නෙවෙයි රූපවාහිනිය
ඔව් සර්. හොඳයි පුතේ ඔබ ඊතක්සලාවෙත් තියෙනවනේ වීඩියෝ එකෙත් බලන්න ඊතක්සලාවේ තියෙන ඒවා අපි ඉස්සලා ඊතක්සලාවේ තව බැලුවේ නැහැ නේ තව තියෙනවා පුතේ ඊතක්සලාවේ මම පෙන්නන පේපර් විතරයිනේ ඊතක්සලාවේ වීඩියෝ තියෙනවා අපි වෙන සබ්ජෙක්ට් එකකට යන්කෝ IT වලට එහෙම තාම වීඩියෝ දාලා නැතුව ඇති හරියට 6 වසරට යමු 6 වසරේ අපි ගණන් වලට යමු ආයි තියෙනවා DP education තියෙනවා දැන් channel ගොඩක් තියෙනවා ඉතින් ඇප් එකක් තියෙනවා මම බලනවා. NPS කියලා ගහලා ගියා සර්. ගහලා ගියා හොඳයි මේ තියෙන මේකේ අදාළ දැන් වීඩියෝ එහෙමත් ඇති මේ තියෙන වීඩියෝ තියෙනවා කාලයට අදාළ 6 වසරේ ඒව අපිට ප්ලේ කරලා බලන්න පුළුවන් මේ ඊතක්සලාවේ තියෙන ඒවා මේ බලන්න ලස්සනට ඇනිමේෂන් වලින් හදපු කාටුන් තියෙනවා ඔය කට්ටියට මේ බලන්න ඔබට පෙනෙනවා එක ළඟ අංක දෙකක් අතර ඒ බඳු කොටස් පහක් තිබෙන බව. මේ වීඩියෝ එකක් තියෙන පුතේ. ඔක බලන්න පොඩ්ඩක් ගිහිල්ලා මේ වල සයිට් වල තියෙනවා පොඩ්ඩක් බලන්න ඒවා. නිකම්ම අතහැරලා දාන්න එපා අපරාධෙනේ. අපිට ඉගෙන ගන්න පුළුවන් හැම තැනින්ම ඉගෙන ගන්න බලන්න. නොමිලේ හම්බෙන ඒවත් ගන්න, සල්ලි දීලා ගන්න තියෙනවා නම් ඒවත් ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. නොමිලේ හම්බුණා කියලා ඒවා අතහැරලා දාන්න එපා. ඒ වලුනොත් සමහරක් ඒවා ගන්න තැන් තියෙන්න පුළුවන් ඔයාලට. මේ ලස්සනට හදලා තියෙනවා පාඩම් ටික. බලන්න ඒකේ DP education එකත් ඒකට කනෙක්ට් කරලා තියෙනවා. ඒකට ඔයාලට එතනින් වුණත් DP education එකට යන්න පුළුවන්. හරි අපි බලමු චූටි වීඩියෝ එකක්. සර් වෙක්ටර් රබෝ ලංකාවට ගහලා නේද? මොකද පුතේ? වෙක්ටර් රබෝ ඔව්. සර් පොල් කාලේ දාරන් චනුස්රාවක් තිබ්බේ. අනුස්මක තියෙන නේද? ඔව් ඒක මං කිව්වනේ ඒ දවස්වල පුතේ. මතක නැහැ? මතකයි සර් පෙන්නුවේ. සර් සර් සිග්නල් රතු පාටයි. මට හොඳට තියෙනවා සිග්නල් පාටයි. නෑ සුදු හරි. මේක ෂෙයා වුණාද? ඔව් සර්. ඔව් සර්. ඔය වීඩියෝ එක ගෲප් එකට දාන්න. Bionic Flying Fox. Festo is a German manufacturer of industrial equipment and automation systems. The robot you see on the screen is one of its specialist spin-off projects. During its creation, the engineers, as you can easily guess, were inspired by the mechanics of an animal's body, a flying fox. At rest, as well as in a state of activity, the robot simulates the movements of a flying fox almost identically. Therefore, it's able to hang upside down, clinging to a perch. In motion, the robot unfolds its wings and alternates a flight phase with a glide. As the material for the wings, the engineers chose impenetrable film, as well as lycra sheets welded at 45,000 points. If you look closer at the material, you can see the obvious resemblance to beehives. Thanks to this special design, the robot can keep moving without going down, even if the fabric is damaged. It should be noted that the developers have equipped the Fox with an infrared sensor system that transmits data about the surrounding space wirelessly. Thanks to them, the robot can fly in semi-automatic mode. Robird. Modern scientists and engineers increasingly take their inspiration
Bionic Wheelbot. And here's another amazing robot, created by specialists from the company Festo, which we've mentioned earlier. Perhaps the main feature of Bionic Wheelbot is that, unlike its natural prototype, it won't frighten even the most arachnophobic people. In addition, this spider robot, like other Festo electronic animals, looks very attractive. The development was shown in March 2018. It should be noted that the robot can move in two fundamentally different ways. For the first one, to move forward, the machine uses 3 pairs of legs like a real spider. However, in case of danger, the robot rotates the legs to take on the shape of a wheel. After that, it starts moving and rolling on the surface, reaching a higher speed than if it was walking with its legs in the usual way. The second mode is also relevant for use on smooth surfaces. Bionic Wheelbot was created to show the possibilities that Scout robots will have in the future. E-Loom. For a long time, underwater maintenance or inspection has been a complex, time and energy-consuming procedure. Fortunately, more and more engineers are working on robots that will make underwater work easier. E-Loom is a flexible underwater robot developed by Norwegian specialists. At first glance, it's clear that the robot looks a bit like a snake. E-Loom's goal is to conduct research on the ocean floor. It's worth mentioning that the machine can stay deep for a long time, and it doesn't need to rise to the surface by air like a human being. The metal cylinders were designed to make E-Loom look like a snake for a reason. The fact is that this is the optimal way for safe movement in a liquid environment. The robot's equipped with a motor that powers it too. There are also cameras for the operator to see what's happening underwater in real time. Another advantage of this robot is its modular design, thanks to which customers can modify the E-Loom to their needs. For example, the machine can be equipped with tools for simple repairs. Crabster CR200. Humanity is working hard to explore the ocean floor and learn more about it. The Crabster CR200 was created to patrol the coastal area of the Korean peninsula. The fact is that there are very strong underwater currents in this region, so swimming in these conditions is complicated. But the robot you see on the screen has no problem doing it. Powerful legs adhere to the bottom surface and grab onto the protuberances, so the submersible maintains the correct position for its work. As the name Crabster CR200 suggests, the engineers were inspired by a crab. The animal was chosen for its ability to move quickly both on land and at the bottom of the sea. The Crabster CR200 is a creation of specialists from the Korea Institute of Ocean Science and Technology. It was first shown in 2016. Curiously, the submersible is unmanned. Notice the presence of windows though, which are not really used to see the underwater world from inside.
They allow you to quickly see the performance of the submarine from the outside when it rises. The robot weighs 600 kilograms and its speed is 1.5 kilometers per hour. It should be noted that the front legs can be equipped with manipulators to perform various tasks underwater. Plurobot. To create this robot, which mimics the movements of a salamander, experts had to study the X-rays of the movements of a real salamander while walking on the ground or swimming. Perhaps that's why the resulting Plurobot looks so much like this animal. The robotic salamander was created by the scientists at the Federal Institute of Technology in Lausanne, Switzerland. It was decided to print the skeleton of the robot on a 3D printer. The robot's driven by electrical circuits that operate under the control of the synthetic nervous system. Interestingly, the vertebrae of the robotic creature are smaller than the actual vertebrae of a salamander. However, this was done on purpose to achieve a realistic movement with the available technology. The creators of the robot pursued a noble objective too. Plurobot allows a deeper understanding of the locomotor system of vertebrates. The new knowledge acquired can be used to create better neuroprostheses for people. Hey, stop being lazy. It's time to use that brain of yours. Welcome to හරි පුතේ අපි අලුත් ටොපික් එකක් ලියා ගන්න පැට්‍රිකල් පොතේ Google tips Google එකේ අපි දේවල් හොයන්න අපි දැනගන්න ඕන ටිකක් තියෙනවා Google tips කියලා ලියා ගන්න Google tips පැට්‍රිකල් පොතේද සර්? ඔව් පුතේ පැට්‍රිකල් පොතේ සර් ඔව් කියන්න පුතේ සර් අර වීඩියෝ එක සර් ගෲප් එකට දාන්න වෙයිද සර් මට මුල් ටික බලන්න බැරි වුණා සර් සිග්නල් නැතුව කට් වුණා පුතේ මම දානවා ලින්ක් එක සයි සිග්නල් sir. නතු thank you මම දැක්ක ඉෂිනේ නිදිමතයි කියලා දාලා තියෙනවා වගේ මම බැලුවේ මේ වීඩියෝ එක බලද්දි මොකෝ නිදිමතක් ආවේ කියලා නියමයි කියලා දාලා තියෙනවා මම දැක්ක නිදිමතයි නියමයි කියලා දැම්මේ. ඒක තමයි මම දැක්ක නියමයි කියන එක නිදිමතයි වගේ හරි ලිව නේද Google tips කියලා ඔව් සර් ඉන්න ඉක්මනට ලියා ගන්න Google tips අපි Google එක පුතේ අපි හරියට පාවිච්චි කරන්න ඕනේ Google එකේ ගොඩක් දේවල් තියෙනවා මිනිස්සු ඒව පාවිච්චි කරන්නේ තියෙන ඔප්ෂන් Google එකේ හරි ඒකේ පළවෙනි එක ලියන්න පළවෙනි එක අපි එකින් එක කරලා බලමු ඒ කියන්නේ පුතේ අපිට මොනවා හරි තොරතුරක් ලේසියෙන්ම PDF එකක් විදිහට වගේ ඩවුන්ලෝඩ් කරගන්න ඕන කියලා හිතන්නේ නැත්නම් ඔයාලට Word file එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න Excel එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න ඕන කියලා හිතන්නේ එතකොට ඔකේ තියෙනවා file type කියලා ඔප්ෂන් එකක් file type Google එකේ තියෙනවා file type TYPE file type කියලා ගහලා ඔයාලට ඕන file type එක තියන්න ඕනේ dot දෙකක් තියෙනවා දැන් ඔයාලට PDF එකක් ඩවුන්ලෝඩ් කරන්න ඕන කියලා හිතන්න එතකොට file type dot double dot ඊට පස්සේ ලියන්න ඕනේ type කරන්න ඕනේ PDF කියලා PDF ඔයාලට ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන ඕන නම් ඔයා type කරන්න ඊට පස්සේ ශ්‍රී ලංකා history of Sri Lanka. සරලව ගහන්න ඕන ශ්‍රී ලංකා history ගන්න පුළුවන් නැත්නම් ඔයාලට type කරන්න පුළුවන් history of Sri Lanka
මේ කියන්නේ ඉංග්‍රීසි මෙලොවම දෙයක් තේරෙන්නේ නැති නිකන් ඔයාලට සරල භාෂාවෙන් ටයිප් කළ දෙයක් හොයන්න ඕන නම් ඔයාලට ඒ කියන්නේ පුතේ Google එකේ ටයිප් කරද්දී අපි ගහන්නේ සම්පූර්ණ වාක්‍ය. හරිද? Google එකේ ගහන්න ඕනේ පුළුවන් තරම් මොකද්ද? short form එකකින්. අපිට ඉංග්‍රීසි සමහරක් වෙලාවට ගොඩාක් වෙලාවට පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ ගහන වාක්‍යයක් ගහලා හොයද්දී ඒ දෙන්නේ නැහැ පුතේ අපිට. අපි ඒ හොයන එක දැන් මොකක් හරි වා ශ්‍රී ලංකා හිස්ටරි ගැන හොයද්දී ඒකේ මොකක් හරි වා දිග ඡේදයක් ටයිප් කරනවා. අපිට ලැබෙයිද ඕන දේ? එහෙම ලැබෙයිද? නෑ. එහෙම ලැබෙන්නේ නෑ. අපිට පුතේ හොයන්න ඕන දේ පුළුවන් තරම් ෂෝට් ෆෝම් එකෙන් තමයි අපි ටයිප් කරන්නේ Google එකේ මොන හරි දෙයක් හොයද්දී. අපි ඒකට ශ්‍රී ලංකා හිස්ටරි කියලා සර්ච් කරමු නිකන්. නැත්නම් history of ශ්‍රී ලංකා. හරි. එතකොට අපි බලමු ගිහිල්ලා ටයිප් කරලම මේ විදිහට අපිට PDF එක ලැබෙයිද කියලා. දැන් මොකද්ද ඕක ලියා ගන්න ඕනද? හරි අපි ඉස්සෙල්ලා කරලා බලමු. ඔන්න අපි යමුකෝ මේකට. ඔන්න මම යව කාඩ් දාන්න. මාත් මේ Google ගියා. හරි ඔකටත් කරලා බලන්න දැන් කම්පියුටරේ ඉන්නවනම් google.com එකට යන්න. හරි මේකෙන් පුතේ PDF විතරක් නෙමෙයි doc ඊට පස්සේ Excel file ඕන දෙයක් ඔය විදිහට හොයන්න පුළුවන් අදාළ file extension එක අර dot දෙක තියලා අපිට ඕන file extension එක විතරයි ගහන්න ඕනේ. හරි උදාහරණයක් විදිහට අපි ගහමු file type. පේනව නේද share වෙලා නැති තියෙන ළමයි? ඔව් සර්. ඔව් සර් ෂෙයා වෙලා තියෙන්නේ. හරි මේක මම තව පොඩ්ඩක් zoom කරමු. හරි අපි file type කියලා ගහලා dot දෙකක් තියන්න ඕනේ. dot දෙකයි. අපි type කරනවා PDF ශ්‍රී ලංකා history කියලා. පොඩ්ඩක් ඉන්න. හරි. එතකොට පුතේ මේ search result එකේ ආපු ඒවල බලන්න මේ අයිනේ PDF කියලා තියෙනවා මේ බලන්න. පේනවද? ඔයාලට නැත්තම් මෙහෙම නැත්තම් ඔයාලා ගහන්නේ history of Sri Lanka කොයි පැත්තට ගියොත් ප්‍රශ්නයක් නෙමෙයි. history of Sri Lanka. ඔය කොයි පැත්තට ගියොත් අපිට search result එක එකම එනවා. ශ්‍රී ලංකා history ගියොත් එකයි history of Sri Lanka කියලා ගියොත් එකයි දෙකම අපිට PDF file තියෙනවා මේ විදිහට පෙන්නනවා මේ බලන්න. මේ අයිනෙන් වැටෙනවා PDF තියෙනවා කියලා මේ. මෙතන PDF. දැන් අපි මේකක් ඕපන් කරලා බලමුකෝ. ඔන්න මම පළවෙනියටම අපි එක ඕපන් කරනවා. මම ඒක උඩ ක්ලික් කරා. දැන් පුතේ අපි ඉස්සර නම් මොනවා හරි හෙව්ව ගම මොකටද යන්නේ? වෙබ්සයිට් එකකට යන්නේ. දැන් බලන්න වෙබ්සයිට් එකද ඕපන් වෙන්නේ. මොකද හිතෙන්නේ? මේ වෙබ්සයිට් එකද ඕපන් වෙන්නේ? නෑ ඒක නේනෝ. දැන් ඕපන් වෙනවා. එලිම ඕපන් වෙන්නේ. ඔව් අපේ PDF එකක් ඕපන් වෙන්නේ. මේ බලන්න. PDF එක තමයි මෙතනින් කෙලින්ම ඕපන් වෙන්නේ. ඒක ලෝඩ් වෙනවා. අපිට ඊට පස්සේ ඕනනම් ওই මොකක් හරි පොතක විස්තරයක් හරි මොනවා හරි වෙන්න පුළුවන් ওই PDF එකේ තියෙන. අපිට කෙලින්ම ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හැබැයි අපි වෙබ්සයිට් එකකට ගියොත් එහෙම අපිට ඕන තරම් එහෙම ඩවුන්ලෝඩ් කරන්න බෑනේ. ඒතර අපි එකකින් කියවලා ඕන කොටස් ටික විතරක් අපිට වෙනම ගන්න වෙනවා. කොපි කර කර ගන්න වෙනවා. දැන් මේක එහෙම නෑ. PDF එකක් වගේ ගන්න ඕන අපි assignment එහෙම හදන්න අපිට ලේසියෙන්ම මේ විදිහට Excuse me sir. පුළුවන්. ඔව් කියන්න පුතේ. මේ බලන්න. Excuse me sir. ඔව් කියන්න සර් කවුද? මගේ මේ Google මේ Chrome මේ ඕපන් කරාම සර් ඔක්කොම වැටෙන්නේ සිංහලෙන් සර්. ඒ කියන්නේ මොකක් හරි වෙබ්සයිට් එකකට එහෙම ගියාම ඒවා සිංහලෙන් වැටෙන්නේ සර්. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කරන්න මොකක් හරි ඩවුන්ලෝඩ් කරන්න දාත්තාම ඒවත් සිංහලෙන් වැටෙන්නේ සර්. ඒක වෙනස් කරගන්න කොහොමද සර් ඉංග්‍රීසි වලට? ඔකේ තියෙනවා setting වල තැනක් තියෙනවා සිංහලට හරවන්න. මට නම් දැන් තියෙන තැන නම් හරියටම කියන්න මතක නැහැ. මොකද මම ඔකේ මම Chrome පාවිච්චි කරනවා හරි අඩුයි. ඔකේ setting වල තියෙන පුතේ ඔය Google එකේ ගිහලා පොඩ්ඩක් search කරන්න YouTube එකට ගිහිල්ලා browser එකේ කොහමද language එක change කරන්න කියලා. ඔය search කරන්න නිකන් how to change Google මොකද පාවිච්චි කරන web browser එක Google Chrome language කියලා ගහුවනම් එනවා. මේ දෙන්න පුතේ අපිට ඔය වගේ PDF එකක් කෙලින්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඉස්සරහට පුතේ ඔයා සර් මගේ browser එක මේ Microsoft Edge. ඔව් Edge එකත් ප්‍රශ්නයක් නැහැ පුතේ. Microsoft ආයතනයෙන් හදපු එක තමයි Edge කියලා කියන්නේ. මම Edge එකත් පාවිච්චි කරනවා. වැඩිපුරම පාවිච්චි කරන්නේ Opera කියන එක තමයි මම හුරු වෙලා තියෙන එක. ඒකින්ද Opera තමයි වැඩිපුරම මම පාවිච්චි කරන්නේ. හරි. එතකොට පුතේ පේනවා ඇති අපිට ඉස්සරහට කැම්පස් එහෙම යන්න වෙනවා. report හදන්න වෙනවා. assignment හදන්න වෙනවා. එතකොට අපිට තොරතුරු ගන්න
වෙබ්සයිට් වලින් ගන්නවට වැඩිය මේ වැඩේ ලේසි නේද? මේ බලන්න මේ පොතේ පිටු තියෙනවා 357ක් තියෙනවා මේ. හොඳ විස්තර තියෙන පොතක්. ඒකට අපිට මේ විදිහට ඕන විස්තර ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පාඩපොතේ ඉස්සරහට ඉගෙන ගන්න තියෙන්නේ සිංහලෙන්ද කැම්පස් වලට ගිහිල්ලා? දැන් පොඩි නම් සිංහල මීඩියම් ඉගෙන ගන්නවා. නෑ. ඔව්. ඒගොල්ලෝ සිංහලෙන් කරනවා. කැම්පස් එකට ගිහිල්ලා සිංහලෙන් කරන්න දෙයිද? නෑ. ඒව සිංහලෙන් කරන්න. ඔක්කොම ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි කරන්න තියෙන්නේ. ඔයාලට සිංහලෙන් කරන්න පුළුවන් ඔයා ආර්ට් වගේ විෂයක් කරනවා නම් ආර්ට් කල් වැඩක් තියෙනවද? මොකද හිතන්නේ? වැඩක් නෑ. වැඩක් නෑ. දෙයක් කරගන්න අමාරුයි. හරි මේකේ තව උදාහරණයක් විදිහට අපිට මොනවා හරි Excel වලින් එකක් ගලමු. අපි යමු ආයි Google එකට. Google වලට ගිහලා මම ගහනවා file type double dot මට ඕනේ Excel කියන ෆයිල් ජාතිය පුතේ අපි Excel ගැන ඉස්සරහට කතා කරනවා. Excel කියන්නේ අපිට විද්‍යුත් ආකාරයට අපි ගණන් හදන්න හැම භාවිතා කරන software එකක්. විද්‍යුත් සමර්පණ කියලා තමයි සිංහලෙන් කියන්නේ. අපි ඒකේ ෆයිල් ටයිප් එක ඉන්නේ මොකද්ද සර් විද්‍යුත් සමර්පණ EX SL ලැබුණට SX පොඩි මෙන්න මේක. හරිද? ඒක ෆයිල් ටයිප් එක ඉන්නේ Excel SX. හරිද? ඔන්න ඔය ෆයිල් ටයිප් එකේ මට මොනවා හරි හොයන්න ඕන නම් මම ගහනවා ලංකාවේ නිකන් පොපියුලේෂන් එක ගන්න ඕනේ කියලා හිතන්න ජනග්‍රහණය population කියලා ටයිප් කරනවා. population of Sri Lanka. පුතේ පොඩ්ඩක් XLS તો ඔය එක්සැක්ට් නෑ මට මතක විදිහට පොඩ්ඩක් මට මතක නැති වුණා. අපි Excel එකට ගිහිල්ලා බලමු පොඩ්ඩක්. මට විනාඩියක් දෙන්න. මට ඒකේ ෆයිල් ටයිප් එක හරියට මතක නැහැ. Excel X ද හරි මම ඉස්සෙල්ලා ගහපු එක තමයි පුතේ ෆයිල් ටයිප් එක. Excel වල XLSX ඒක තමයි මම ඉස්සෙල්ලා ගහපු එක හරියි. XL XS SX අපි ඒක ඕපන් කරලා බලමු Excel වලින් එකක් තියෙනවද කියලා. ඒ කියන්නේ පුතේ එහෙම data එකක් තිබ්බොත් විතරයි ඒව පෙන්වන්නේ. Excel වලින් එහෙම එකක් නැත්නම් අපිට පෙන්වන්නේ අපි බලන එකේ. නෑ. PDF එකක් පෙන්වන්නේ සර්. එතනින් ගියාට පස්සේ නම් වෙනම තියෙනවා මේ තියෙන්නේ. Excel කියලා වෙනම පෙන්වනවා මේ තියෙන්නේ. අපිට එතනින් බලා ගන්න පුළුවන් වෙනම ඒ කට්ටිය වෙනම view එකේ පෙන්වන්නේ. එතන ගියාට පස්සේ Excel එක නෑ. ඒ කියන්නේ පුතේ Excel වලින් කවුරු හරි chart එකක් හදලා දාලා තිබ්බොත් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට මොනවා හරි තොරතුරු හොයද්දි බලන්න. ඒකට අදාළ මේ විදිහට search කරාට පස්සේ තිබ්බොත් අපිට හම්බ වෙනව නැත්නම් නෑ. ඒ file type එකේ. ඔක අපිට PDF නම් අපිට ඕන තරම් ගන්න තියෙනවා. ඒ කියන්නේ Excel වලින් වගේ දාන්නේ අඩුයිනේ. PDF ගෙහුවනම් PDF නම් තියෙන ඕන තරම් population එක ගැන. මේ තියෙන කෙලින්ම පටන් ගත්ත ගමන් එනවා මේ PDF. මේව කෙලින්ම PDF විදිහට තමයි open වෙන්නේ. අපිට Word file එකක් විදිහට නම් අපිට ගන්න තියෙන්නේ DOC කියලා doc එකක් විදිහට. DOC කියලා ගහලා search කරමු. DOC ෆයිල් නෑ. DOCX එකෙන් බලමු අපි. ඒක පුතේ අපිට ප්‍රශ්නයක් නෑ. PDF එක ඩවුන්ලෝඩ් කරගත්තොත් PDF එකේ විස්තර ඔක්කොම තියෙනවා. මොකද ඉන්ටර්නෙට් එකට ගොඩක් වෙලාවට තොරතුරු දාන්නේ PDF වල මේ තියෙන docs එකක් තියෙනවා. මේ තියෙන DOC එක ෆයිල් එකක් තියෙනවා. මොකද මිනිස්සු Word ෆයිල් වලින් නෙමෙයි අප්ලෝඩ් කරන්නේ මොනව කළාද? PDF කරලා අප්ලෝඩ් කරන්නේ. ඒක කෙලින්ම එතනින් ඩවුන්ලෝඩ් වුණා. මේ බලන්න.
හරි ඒක ඩවුන්ලෝඩ් වුණා පුතේ වෙනවා. එතකොට පුතාලාට තේරෙනවා ඇති අපිට ඕන ෆයිල් ටයිප් එක මෙතනින් සර්ච් කරන්න පුළුවන්. හරිද? ඒක උදාහරණයක් විදිහට අපිට ගොඩාක් වෙලාට PDF එක තමයි අපිට ඕපන් කරගන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේක ලියා ගන්න උදාහරණයක් විදිහට. පළවෙනි එක ෆයිල් ටයිප් කිව්වා PDF. සර්. හරි. ඒක ඕනනම් තව ඩොට් දාලා ලියන්න. ඩොක් හොයන්න අපි පාවිච්චි කරන්න පුළුවන්. අදාළ මොකක් හරි ටොපික් එකට. සර්ක ලියා ගන්න ඕනිද? ඔව්. නැත්නම් අපි කියනවා DOCX කියලා docs. ඒක ඕන එකක් ලියාගත්ත නේද? මේක ලියාගන්න doc එක විතරක් ලියාගන්න. ඊට පස්සේ අපි XL මට සර් DOCX X නේද? DOCX නේද? DOC වලින් සර්ච් කරන්න පුළුවන් පුතේ DOCX කියලාත් එනවා. docs වර්ග දෙකක් ආ සර්. ප්‍රශ්නයක් නෑ DOC අපිට පුතේ අර ඕනම જાතියේ ෆයිල් ටයිප් එක පුතේ පොඩ්ඩක් මේ SX මට මෙන්න මේ අකුරු දෙක පැටලෙනවා කොයි වෙලාවෙත් Excel එක. හරිද? ඊට පස්සේ අපිට ඕන මොකක් හරි software එකක් එහෙම හොයන්න. ඒ software එකේ නම ගහලා ඕන EXE වගේ එහෙම සර්ච් කරන්න පුළුවන්. ෆයිල් ටයිප් අර මම මතකද වගුවක් දුන්නා. මතකද? ෆයිල් ටයිප් පාඩමේ ෆයිල් ගැන ආයේ වගේ ඕන ෆයිල් ටයිප් එක මෙතනින් ටයිප් කළාට සර්ච් කරන්න පුළුවන් මේ Google හරහා. ඒක තමයි ලේසිම ක්‍රමේ ෆයිල් ටයිප් එකකින් දෙයක් හොයාගන්න. Google එකේ දීලා තියෙන ඔප්ෂන් එක. හරි. ඊට පස්සේ දෙක ලියා ගන්න. ගුණාත්මකයෙන් යුතු පින්තූර ඩවුන්ලෝඩ් කිරීමට දෙකනේ. ගුණාත්මක quality ගුණාත්මක පින්තූර ඩවුන්ලෝඩ් කිරීමට quality pictures ඩවුන්ලෝඩ් කිරීමට ගුණාත්මක පින්තූර ඩවුන්ලෝඩ් කරන්නත් අපි පාවිච්චි කරනවා Google එක. ඒකෙත් ඔප්ෂන් එකක් තියෙනවා අපිට. පින්තූර ගද්දි පොඩ්ඩක් quality ඒව අපිට තෝරන්න විදියක් මොකද්ද සර් එකට ලියන්නේ ගුණාත්මක කියලා විතර? ගුණාත්මක පින්තූර pictures නැත්නම් photos download කිරීමට බාගත කිරීමට download කරනකොට අපි කියනවා සිංහලෙන් බාගත කිරීම කියලා. බාගත කිරීමට ගුණාත්මක පින්තූර ෆොටෝ ඩවුන්ලෝඩ් කිරීමට නැත්නම් සිංහලෙන් කියනවා බාගත කරනවා කියලා. ඔය යාළුවෝ එහෙම අහන්නේ මචං මේ අලුත් ෆිල්ම් එකක් එහෙම බෑවේ නැද්ද කියලා. අහන්නේ නැද්ද එහෙම? අපේ නම් යාළුවෝ අහනවා. මචං නම් කියන්නේ. බාලා නැද්ද කියලා සමහරක් අය ඉන්නෝ ඒ අහන විහිළුවට. බාගත කරනවනේ කියන්නේ. ඔය වචනෙට ඉතින් බෑවේ නැද්ද කියලා අහන අලුත් ෆිල්ම් එකක්. අපි නම් ඉතින් කියන්නේ මොකද්ද ඩවුන්ලෝඩ් කරාද කියලා තමයි කියන්නේ. අපි බෑව කියන්නේ. සමහරක් අය ඉන්නවා ඉතින් බෑව කියනවා. අනේ මොකද නුන්නුන් නමක් නේද? ඔව්. ඒක අමුතුම බානෝ අර සර් මාතර පැත්තේම කියන්නේ. අනේ සර් උඩ ටික පේන්නේ බෝඩ් එක දිලිසෙනවා. ගුණාත්මක Yes. මම මේ බෝඩ් එක දිලිසෙන්නේ නැහැ සර් නිකන් මේ අකුරු ටික පේන්නේ. හරි මං කටින් කිව්වේ ඒකනේ සර් ගුණාත්මක පොඩේ මට සෙනෙත පොඩ්ඩක් කියන්න කොතනද චුට්ට එන්න දුරන්නේ සෙනෙත කොතනද ඔයා ලියාගත්තේ සර් ෆොටෝස් කියන තැන බාගත කිරීමට මෙතන පේන්නේ නැහැ ඔය හොඳට පේනෝනේ මට පේනෝනේ මේ මේකෙන් බැලුවම මෙතන පේන්නේ නැද්ද ළමයි නෑ සර් අර ෆොටෝස් කියන වචනේ මේක පේන්නේ සර් බෝඩ් එක සුදු පාට හින්දා හෙල්ලාවට පේන්නේ සුදු අමෝ දිනු මෙයාගේ શબ્දේ මුළු පැත්තමද දෙනවා හරි පුතේ මම බෝඩ් එකේ නිකන් ලිව්වේ හරිද බෝඩ් එකේ නෙවෙයි මම කියනෝනේ කටින් මොකද්ද ගුණාත්මක පින්තූර ෆොටෝ ඩවුන්ලෝඩ් කිරීමට කියලා මම 5-6 පාරක් කිව්වා. ඒතර මෙච්චර වෙලා ලිව්වේ නැත්තේ ඇයි සෙනෙත? මට සෙනෙතේ තියෙන ඔන්නෝක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ළමයි ඔක්කොම ලියලා ඉවරනාට පස්සේ විනාඩි 5ක් විතර ගියාට පස්සේ අහනවා සෙනෙත සර් අර ලියලා තියෙන්නේ මොකද්ද කියලා. සෙනෙත ඒතර අනිත් වෙලාවේ මොකෝ කරන්නේ? මේක වාක්‍යයක් චූටි වාක්‍යනේ තියෙන්නේ. සෙනෙත පාඩමේ ඉන්න ඕනේ හරිද? සෙනෙත පාඩමේ ඉන්න නැති ප්‍රශ්නයක් තියෙන්නේ ඔය.
වෙන වැඩ කරනවා. මම පොඩ්ඩක් අම්මට කියන්න වෙනවා ඔක පාඩමේ පන්ති ඉන්න වෙලාවට මොනවද කම්පියුටර් ඉස්සරහා වාඩි වෙලා කරන්නේ වෙන වැඩ කරනවා. හරි සර් හරි හරි. ඔව් හරි නෙමෙයි සෙනට ලිව්වා. මම දවස ගානේ එකම එක කියන්න මම කැමති නෑ. හරිද පුතේ? ඒකින්ද ඒ දේ හරියට පිළිපදින්න ඕනේ. මොකද ඔයා හින්දා අනිත් අය කාලේ නාස්ති වෙන එකත් අපරාධයක් වෙනවනේ. ඔයාට එකම දේ නැවත නැවත කියන්න බෑ. ඒකින්ද පාඩම හරියට අහන් ඉන්න ඕනේ. ඔයා වෙන වැඩක් කර කර ඉඳලා එකපාරට පස්සේ අහලා හරිය යනවද? සර් මොකක්ද අර ලියලා තියෙන්නේ කියලා. නෑ මම මේක 4-5 පාරක් කියවුවට පස්සේ අහනවා අන්තිමේට සර් අතනින් පස්සේ මොකද තියෙන්නේ කියලා. හැමදාම එහෙම වෙන්න එපා පුතේ. පොඩ්ඩක් පාඩමේ අහන් ඉන්න. මම හිතන්නේ සෙනත ඔය පන්ති වලට එන වෙලාවට ගෙදරින් දෙනවා ඇති කම්පියුටර් එක අනිත් වෙලාවට අල්ලන්න දෙන්නේ නැති හින්දා මේ වෙලාවෙත් මොනවා හරි කරන්න බලන එක තමයි සෙනතර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පුතේ කම්පියුටර් එක ඔයාලට පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. පන්ති ඉගෙන ගන්න වෙලාවට ඒ විදිහේ කරන්න. නැත්නම් එහෙම ඔයාලට ලොකු අපරාධයක් වෙනවා. පන්ති වල අනිත් දේවල් මග ඇරෙනවා. අපරාධෙ පුතේ එහෙම කරන්න එපා. පාඩමේ අහන් ඉන්න හරියට. excuse me sir. ඔව් කියන්න කවුද දුරන්නේ? සර් මේ මම ලැප් එකට කොරල් ඩ්‍රෝ දාගත්තා මේ සර් ඒකට සල්ලි ගෙවන්න ඕනි කියලා වැටෙනවා. සර් ඒක අයින් කරගන්න බැයිද? පුතේ ඒක ක්‍රැක් කරන්න ඕනේ. මම ක්‍රැක් කරන වීඩියෝ එකක් ඇති YouTube එකේ මම හොයලා එවන්නම්. ඒක කරන විදිහට. හා සර්. අපි හොයමු national bird ගැන හොයමු. හරි පුතේ වෙල්කම්. හරි ඔන්න මම නිකන් සර්ච් කරනවා national bird of Sri Lanka කියලා. කවුද ලංකාවේ national bird? ජංගල් කෝල් වලිකුණා. අන්න හරි. jungle fowl. සිලෝන් jungle fowl තමයි ලංකාවේ වලිකුකුලා තමයි ජාතික පක්ෂියා වෙන්නේ. මම ඊටු සර්ච් කරා national bird of Sri Lanka කියලා. එතකොට අපිට මෙයාගේ පින්තූර ගන්න ඕන නම් කොතනද යන්න ඕනේ? මෙතන පේනවා ඇති. Google එකේ option ටිකක් තියෙනවා. all, video, images, news, map ඔන්න ඔහොම කියලා පෙන්නනවා. Images එක අන්න අපි images වලට යනවා. පුතේ සමහරක් වෙලාවට අපි ওই පින්තූර download කරලා print out ගන්න බෑ quality එක අඩුයි. ඒ කියන්නේ බොඳ වෙලා වගේ පේනවා. එහෙම දැකලා තියෙනවද සමහර පින්තූර download කරාට පස්සේ? දාන්න පුළුවන් settings වලින්. ඔව්. සමහර පින්තූර බොඳ වෙලා තියෙනවා. අන්න ඒකට අපි පොඩ්ඩක් quality images download කරගන්න විදියක් තියෙනවා. මෙන්න මෙතන more කියලා option එකක් තියෙනවා පේනවද? ඔව් සර්. more කියන එක උඩ සර් මේ screen එක අමුතුවෙන් පේනවනේ. ඔව් පොඩි more නෙමෙයි මේ මෙතන tool කියන එක උඩ. sorry මට වැරදිලා more කියන එක උඩ click කරේ. මෙන්න මේ tool කියන තැන එකපාරක් click කරන්න. මේ බලන්න. tool එක එකපාරක් click කරාට පස්සේ මෙතන යටින් තව tab එකක් එනවා. පේනවද? ඔව් සර්. ඒ tab එකේ ඔයා පුතේ මේ any size කියන එකට ඔයා දෙන large size කියන එක නැත්නම් medium කියන එක දෙන්න. ඒකට පොඩ්ඩක් quality එක වැඩි වෙනවා. large එක දුන්නා නම් හොඳම quality එකේ images තමයි එන්නේ. ඔන්න බලන්න මේ පින්තූරයක් අපි view කරලා බලමු. දැන් මේ තියෙන්නේ large size කියන එක දීලා. ඒ කියන්නේ මෙතනින් උපරිම quality එකේ පින්තූර තමයි දැන් පෙන්වන්නේ Google එකේ තියෙන. ඔන්න අපි මේ පින්තූර උඩ click කරලා මේ පින්තූරේ තියෙන තැනටම යනවා. මායික තියෙන්නේ කොහෙද මේකේ? site එකේ තියෙන එකක්. හරි. බලන්න ඒක අපිට full view එකක් ගන්න පුළුවන්. පේනවද image එකේ quality එක? හොඳට ඔව් සර්. මේ බලන්න. ඒක අපිට zoom කරලා බලන්න පුළුවන්. මේ පේනවද? හොඳ quality එකේ image එකක් තියෙන්නේ. නිකම් පින්තූරයක් ගත්තොත් ඔය quality එක හොඳට තියෙනවා. ඔව්. ඒතර පුතේ මේ බලන්න ඒක කරන විදිය. අදාළ පින්තූර උඩ එකපාරක් click කරන්න අපිට. ඊට පස්සේ මෙතනින් තියෙනවා මේ visit කියන තැන. ඒක උඩ click කරන්න. ඒතර මේ website එකටම ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් original පින්තූරෙම. මේ බලන්න. ඊට පස්සේ එතනින් අපිට download කරගන්න view කරලා download කරගන්න පුළුවන් ওই විදියට. ඔක උඩ right click කරලා save image as කියන එකෙන් ඔයාලට මේක click කරලා download කරගන්න පුළුවන්. අපිට මෙතනින් save දුන්නා ගමන් මේක download වෙනවා. ඒතර බලන්න හොඳ ගුණාත්මක පින්තූර download කරගන්න ඔන්න ඔය විදියට ඕනම දෙයක්. අපි ලංකාවේ පින්තූරයක් බලමු නිකන් හොයලා ශ්‍රී ලංකාව කියලා. බලන්න මේ ශ්‍රී ලංකාවේ තුර පින්තූර ගොඩක් එනවා. අපිට wallpapers තියෙනවා, photographies තියෙනවා. මේ ඕන පින්තූරයක් අපිට අර tool වලට ගිහිල්ලා ඉස්සෙල්ලාම ගන්න මොකද? tool වලට ගියා, size වලට ගියා. එතනින් large size කියන එක තෝරන්න. එතකොට මේ පින්තූර වල හොඳම quality තියෙන පින්තූර ටික තමයි අපිට පෙන්වන්නේ. අපි බලමු මේ සීගිරිය. මොන සීගිරිය පින්තූරයක් තියෙනවා එහා පැත්තේ මොකද පේන්නේ? අපි දැන් ඒ large කියන එක දැම්මොත් අර quality අඩුවෙන් තියෙන පින්තූර quality වැඩි වෙන්නේ නැද්ද? නෑ පුතේ මේ පින්තූර ටික පෙන්වන්නේ නෑ. large එකේ තියෙන size එකේ තියෙන හොඳම පින්තූර ටික විතරයි පෙන්වන්නේ. ඒතර මේ අර high quality ටික විතරයි පෙන්වන්නේ. මේ තියෙන්නේ. ඒතකොට ඒවා පොඩ්ඩක් quality එකෙන් වැඩි images ටික අපිට පෙන්නනවා.
Google එකේ තියෙන. ඔයාට normal හදිසි දැන් මේ high quality images වල ඕන එක නැති වුණොත් ඉතින් ඔයාට medium size හරි නැත්නම් any size හරි දීලා ඔයාට download කරගන්න වෙනවා පුතේ. ඒ කියන්නේ සාමාන්‍ය අපි photo editing වලට එහෙම ගන්න ඕන අපි පොඩ්ඩක් අනිවාර්යයෙන්ම large size වලින් හොයන්න ඕනේ. නැත්නම් පින්තූරේ අපි edit කරන ගන්න දේ quality එක නැති වෙනවා. normal size දාලා ගත්තොත්. ඒකෙන්ද අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මෙන්න මෙතන tool වලට ගිහිල්ලා large size කියන එක තෝරන්න ගුණාත්මක පින්තූර ගන්න. ඉක්මනට එක ලියාගමු. Google එකේ අවශ්‍ය දේ තෝරන්න පළවෙනි step එක මොකද්ද? ඔයාට තෝරන්න අවශ්‍ය දේ නම type කරලා search මෙන්න මෙතන උඩ click කරා. ඊට පස්සේ මොකද්ද? image tab එක උඩ click කරන්න. ඊට පස්සේ tool වලට Excuse me sir නෙටුට්ටක් ආයෙත් කියන්න පුළුවන්ද? හරි. මෙන්න මේ විදිහට ලියන්න පුතේ. පළවෙනියට මොකද කරන්න ඕනේ? Google එකේ සෙවීමට අවශ්‍ය පින්තූරේ නම type කර ඔව් ලියා ගන්න. හරි. මේක තනියෙන් ලියන්න බැරිද මේ කියන දේ? බලමු අපි තනියෙන් ලියන්න පුළුවන් කාටද? මේ සරල දේවල් ටිකක් තියෙන. මොකද්ද? අපි මුලින්ම search කරන්න ඕන නම search කරා. ඊට පස්සේ මෙන්න මේක උඩ click කරා search කියන එක උඩ. මොන විදිහට click කරා. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? මම කියන්න. හරි. කියන්න බලන්න කවුරු හරි. සර්ච් බාහි තමාට අවශ්‍ය පින්තූරය නම සර්ච් කර හරි. එය හයි ටූල්ස් වෙත ගොස් ලාජ් දමා ෆොටෝ එක ඩවුන්ලෝඩ් කර ගැනීම. අන්න හරි. එහෙම ලියා ගන්න. මම කියන්න. හරි. තව එක්කෙනෙක් කියමු බලන්න. තමාට අවශ්‍ය පින්තූරයේ නම ටයිප් කර පින්තූරය සොයා tools වෙත ගොස් large කියන මේ එකක් අඩු වුණා. මේ ඉෂිනි එකක් අඩු වුණා. images ඔව් images tab එක මත click කර images වෙත ගොස් තමාට අවශ්‍ය රූපය සොයාගෙන tools වෙත ගොස් large කියන size යටතේ large size යටතේ large click කිරීම. මත click කරන්න. හරි. අන්න ඒ විදිහට ලියා ගන්න. ඉක්මනට ලියා ගන්න ඔය කියන දේ. විනාඩියක් දෙන්නම් ටක් ගාලා ලියා ගන්න. ඔක්කොම ටික පේන තියෙනවා කුරු ටික. මාතෘකාවර ගුණාත්මක ෆොටෝ දිරීම දමදර තව එකක් නැහැ. මාතෘකාව තමයි ගුණාත්මක ෆොටෝස් download කර ගැනීම. ඒක යටතේ download කරගන්න විදිය තමයි මෙතන තියෙන්නේ. ගුණාත්මක පින්තූර download කර ගැනීම. ඉක්මනට ලියා ගන්න එක. චූටි නෝට් එකක් දාගන්න Tamanට තේරෙන භාෂාවෙන්. ඕ මහා ලොකු දේවල් නේ චූටි දේවල්. ඕ පැට්‍රිකල් කරලා ගන්න. ගෙදර තියෙන ෆෝන් එකකින් උනත් කරන්න පුළුවන් පුතේ. මේ Google එකේ දේවල් ෆෝන් එකෙන් කරන්න පුළුවන්. ෆෝන් එකනොත් කරලා බලන්න. කො සෙනත නැද්ද දැන්? සෙනත බැනුම් අහලා ගියාද? සෙනත ඉන්නවද? අම්මට කියනවා කිව්ව පාර බය වෙලාද කොහොමද? ඉන්නස ඉන්න. ඉන්නෝනේ. මං හිතුවේ ගිහිල්ලා කියලා සෙනත. සෙනත එහෙම යන්නේ නැහැ නේද සෙනත? ඔව් ඔව්. සෙනතට කොච්චර බැන්නත් වැඩක් තියනවද නෑ? හරි. ලියාගෙන ඉවරද ළමයි? නෑ සර් තුඩක් සර් රෙකෝඩින් දානවද? සිග්නල් නැතිලා කට් වුණා මොකද්ද ලියන්න කිව්වේ? පුතේ ලියන්න කිව්වේ මේ Google එකේ කොහොමද අපි quality image එක download කරන්න කියලා. මේක කරන විදිය බලාගෙන හිටියද කොවිද? කොවිදද අකිලද කතා කරේ? පුතේ කවුද කතා කරේ දැන්? අකිල. අකිල මේක කරන විදිය බලන් හිටියද ඔයා? කියලා දෙන්නේ කොයිලා කියනවා මට පේන්න බැහැ. අකිල මොකෝ අයියත් එක්ක වලිද දෙන්න? සර් සිග්නල් නැතිලා කට් වුණා මොනවද ලියන්න කිව්වේ? පුතේ ලියන්න කිව්වේ මෙන්න මේක කියලා දෙන වෙලාව අකිල හිටියද? සිග්නල් තිබ්බද?
අකිල මං හිතන්නේ අකිලට ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. අකිල පුතේ මේ ඔයාට ඇහෙන්නේ නැත්නම් මං කියන දේ රෙකෝඩින් එක දානවා පුතේ අනිවාර්යයෙන්ම YouTube එකේ පොඩ්ඩක් බලන්න. ඔව් ඒක තමයි අකිල සම්පූර්ණයෙන්ම වීඩියෝ එක YouTube එකට දානවා. පොඩ්ඩක් බලන්න පුතේ ඔයා තනින් තනින් නැත්නම් පාඩමේ ඉන්නේ අපරාධනේ. ඒකින්ද පොඩ්ඩක් YouTube එකට දානවා වීඩියෝ එක මං දැම්මම group එකට දානවා. වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. ගිය සතියේ ඉඳන් හැමදාම notification එනවා සර් මම මේ subscribe කරලා තියෙනවා. ඔව් පුතේ subscribe කරා නම් ඔයාලට notification එක එනවා වීඩියෝ එකක් දැම්ම ගමන්. ඒකත් එනවා සර්. හරි. පුතේ මේ අපි quality image එක download කරන විදිහ දැන් මම කියලා දුන්නේ. හරිද අකිල? ඒක කරන්නේ අපිට ඕන image එක ඔයාලට මොකක් හරි image එකක් ඕන නම් ඒකේ නම search කරන්න. අපි කාගේ හරි අපි ගලමු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියලා මම type කරනවා. ඔන්නවට ඕනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා quality පින්තූරයක් ඊළඟ පාර ඡන්දෙට දොරේ ගහලා තියාගන්න. මොකද කරන්නේ? search කරාට පස්සේ මෙතන තියෙනවා image, news, video මේ බලන්න. ඊට පස්සේ maps එක එක ඒවා තියෙනවා. ඒතර ඔයාලට ඕනේ මොකද්ද? පින්තූරයක්. ඒකින්ද image කියන tab එක උඩ ඔව් කියන පුතේ. හරි. ඊට පස්සේ මේකේ පින්තූරය පොඩ්ඩක් දැන් දොරේ ලොකුවටම ගහන්න එපා පින්තූරේ. ගෝඨාභය මහත්තයාගේ. ඒකින්ද මොකද කරන්නේ? මෙතනින් tool වලට ගිහිල්ලා large size කියන එක දෙනවා. හරි. එතකොට ඔන්න ගෝඨාභය මහත්තයාගේ තියෙන ඒවා ජනාධිපතිතුමාගේ තියෙන quality images ටික පෙන්නනවා අපිට. ඒ උඩ click කරලා අපිට පොඩ්ඩක් පැහැදිලි quality image එකක් මේ විදිහට ඒක උඩ click කරලා අදාළ site එකට ගිහිල්ලා download කරගන්න පුළුවන්. මම මේක තමයි ඉස්සෙල්ලා කියලා දුන්නේ. හරි. ඒ පින්තූරේ පොඩ්ඩක් load වෙනවා පුතේ. මම කරේ ලොකු website එකක් ඇත්තේ. Ministry of Defence කියන එකේ තියෙන්නේ. හරි. ඔය විදිහට අපිට ඕන පින්තූර තෝරගන්න පුළුවන් පුතේ. මේ site එක load වෙන ටිකක් වෙලා යනවා මම cancel කරා. හරි. ඊට පස්සේ අපිට මේ Google එකේ තව service ටිකක් තියෙනවා. අපි බලමු මේකෙන් එක පොඩ්ඩක්. අපි යමු අයි Google එකට. තමයි ඇහෙනව නේද? ඔව් සර්. හරි. Google එකේ පුතේ ඔයාලට මොනවා හරි වචනයක තේරුම සිංහලෙන් දැනගන්න ඕන කියලා හිතන්න. නැත්නම් වෙන භාෂාවකින් ඔයාලට මොකක් හරි dog මම දන්නවා. dog in සිංහල කියලා type කරනවා ඔයා. dog in සිංහල. ඕනම වචනයක් අදාළ මේක ගහලා අවශ්‍ය භාෂාව විතරයි තෝරන්න තියෙන්නේ. dog in සිංහල කියලා ගහුවම එනවා සිංහලෙන්. බල්ලා සිංහලට ඉංග්‍රීසි කාලා පුළුවන් නේද සර්? එතකොට සිංහල වචනයක් ගාලා ඒක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් වෙනවා. ඔව් පුතේ. ඒකට ඔයා සිංහලෙන් type කරන්න ඕනේ. අනිත් පැත්තට හරවන්න නම්. ඒතර සිංහලෙන් ගහන්න ඕනේ බල්ලා in English කියලා. ඒතර ඉංග්‍රීසි වලින් එනවා. අපිට Google එකේ සිංහලට ඉංග්‍රීසි කියලා type කරන්න ඉතලා තියෙන්නේ. එතකොට එනවා නිකන් ඉංග්‍රීසි type කරන්න වෙන තැනයි සිංහල type කරන්න වෙන තැනයි. ඔව් ඒක තමයි පුතේ මේ ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ. ඔයාලට මෙතන type කරන්න පුළුවන් දෙපැත්තට. මෙන්න මෙතනින් ඔයාලට දෙපැත්ත මාරු කරලා ඊට පස්සේ මේ පැත්තෙන් සිංහල වචනේ type කරොත් එහෙම අපි ගහමු මොනවද? පාසල කියලා ගහමු. සිංහලෙන් type කරාම එහා පැත්තෙන් වටිනවා ඉංග්‍රීසියෙන් මේකේ. පාසල sorry. පාසල. මෙන්න ඔයාලට සිංහලෙන් type කරාම මේ පැත්තෙන් ඉංග්‍රීසි වලින් පෙන්නනවා. ඔයාලට මොකක් හරි අපි type කරමු නිකන්. පූසට හින්දි වලින් මොනවද කියන්නේ කියලා ඔයාලට දැනගන්න ඕන නම් cat in හින්දි කියලා ගහනවා. ඔන්න හින්දි වලින් කියන්නේ ගෙවුවොත් ඇයිද? සවුන්ඩ් එක අහන්න පුළුවන් නේද? ඔව් සවුන්ඩ් එක අහන්න පුළුවන් පුතේ මෙතන උඩ ක්ලික් කරොත් එයාට සවුන්ඩ් එක අහන්න පුළුවන්. මේකේ Billy. හරි. ඕන පාඩ පුළුවන්. අපි මැංගෝ කියලා ගහලා බලමු. අඹ වලට මොනවද කියන්නේ බලමු. ඔන්නෝම අපිට මේ වචනේ අපි
චීන මිනිස්සු කොහොමද කියන්නේ කියලා බලන්න පුළුවන් අපිට. චීන භාෂාව චයිනීස් නේ. ඔව් චයිනීස්. සර් බොඳ වෙලාව කියන්නේ පේන්නේ. මංගෝවා. අංගුවා. පාන්පතේ කටියට ඉගෙන ගන්න පුළුවන්. ඔක දැන් ටැමිල් වලින් ඕනනම් ටැමිල් වලින්. සර් මම කොරියාව ටිකක් බැලුවා සර් මේ මට තේරෙන්නේ ඒක මේ දවස් තේරෙන්නේ. ඕන භාෂාව පුතේ. මං පලම් නෙවෙයිද? ජපන් වලින් අහන්න පුළුවන්. ඔයාලට ජපන් එහෙම යද්දි ඉගෙන ගන්න. ජපනීස් වලින්. සර් කොරියන් දාන්න. ඔව් සර් කොරියන් දාන්න. ඕන භාෂාව පුතේ මේව චෙක් කරලා බලන්න මම මේ නිකන් කිව්වේ. සර් මම නිකන් ඔය ගහලා බැලුවා සර් මේ මම කියන එකට එන්නේ මේ නෑ කොහොමද කියන එකට කියන්නේ ඔටෝ කේද මොකක්ද? හරි. ඔන්න මංගෝ කලු නැද්දේ. හරි. ඕකේ සර්ච් ඕකත් ලියා ගන්න පුතේ. ඕනම ලැන්ග්වේජ් එකක් වචන ගහලා ඉන් කියලා ගහලා අපේ ඕන භාෂාව ගෙහුවට පස්සේ මොකක්ද දෙන්නේ? අපිට ඒකේ ශබ්ද කරන විදිය සහ තේරුම අපිට ලබා ගන්න පුළුවන්. ඒකත් නෝට් එකක් දාන්න. සර් මම කියන්නද ඔන් ලියන විදිය? කියන්න. තමාට වචනයක් තවත් භාෂාවකට හරවා ගැනීම සඳහා තමා කතා කරන භාෂාව ඇතුළත් කර ඊට තමාට දැනගැනීමට අවශ්‍ය භාෂාවද ඇතුළත් කර එන්ටර් කරන්න. ඊට පස්සේ තමාගේ භාෂාව තියෙන තමාගේ වචන ගන්නේ විට මේ තමාට අවශ්‍ය භාෂාවේ උත්තරේ ලැබෙන්නේ. ටිකටි. හරි එච්චර කියන්න ඕනේ නැහැ. මොකද්ද? Tamanට දැන් හිතන්නකෝ දන්නේ නැති වචනයක් තියෙනවා කියලා මොකක් හරි භාෂාවක අපට අවශ්‍ය භාෂාවක වචනයක තේරුම දැන ගැනීමට එය උදාහරණයක් විදිහට ලියන්න mango in සිංහල ලෙස අවශ්‍ය භාෂාව ටයිප් කර සර්ච් කිරීම මගින් අපිට එහි තේරුම සහ ශබ්දය ඇසිය හැකිය. Tamanට තේරෙන භාෂාව මේක ලියා ගන්න සරලයි. උදාහරණයක් විදිහට දාන්න mango in සිංහල. ඕක පුතේ එක වචනයක් නෙමෙයි ඔයාලට මොනවා හරි දැන් ඉංග්‍රීසි වාක්‍යයක් තිබ්බ කියලා හිතන්න මෙහෙම. හරිද? ඔන්න දැන් අපි යමු නිකන් වාක්‍යයක්. හරි. මේ තියෙන English to සිංහල නේ මේක Wikipedia වලට යන් අපි. අපිට මේ විදිහටත් කරන්න පුළුවන් පුතේ මේ බලන්න. අපිට මොනවා හරි English තියෙන එකක් තේරෙන්නේ නැහැම කියලා හිතන්න. මේක දැන් සිංහලෙන්නේ පෙන්නන්නේ. ඔක ලැන්ග්වේජ් එක හරි. පුතේ මෙන්න මේකේ වාක්‍යයක් මට මෙන්න මේ වාක්‍ය මට දැනගන්න ඕනේ සිංහලෙන්. හරිද? ඔන්න මම ඒක සිලෙක්ට් කරලා මේ විදිහට කොපි එකක් ගන්නවා. ඔන්න මම කොපි කරා කියලා හිතන්න. ඔන්න කොපි කරගන්නවා. ඊට පස්සේ මම ටයිප් කරනවා Google Translator කියලා. Google Translator. ඒ අපි අතනටම තමයි යන්නේ. Google Translator කියන්නේ එතනටම තමයි. මේ බලන්න. එකම දැනට යන්නේ. එතනින් අපිට තෝරන්න පුළුවන් උඩින් ලැන්ග්වේජ් එක මොකද්ද? ඔයාට ට්‍රාන්ස්ලේට් වෙන්න ඕනේ ලැන්ග්වේජ් එක. ඒක ඕනනම් ඔටෝමැටිකලි සිලෙක්ට් වෙන්න දාන්න පුළුවන් ඔයා දාන එක. ඒ දාන ලැන්ග්වේජ් එක මොන භාෂාවටද ඔයාට හැරෙන්න ඕනේ. මම දානවා මෙතනින් තෝරලා සිංහල කියන එක. මම ටයිප් කරනවා සිංහල. හරි. ඔන්න ඔයා දාන ලැන්ග්වේජ් එක මොකක් වුණත් ඒක සිංහලට හැරෙන්න ඕනේ කියලා දානවා. දැන් අර මම වාක්‍ය කොපි කරලානේ තියෙන්නේ. මම ඒක රයිට් ක්ලික් කරලා මෙතනට පේස්ට් කරනවා. මේ බලන්න මම අරකේ තිබ්බ වාක්‍ය තමයි මේ පේස්ට් කරේ. අන්න ඒකේ තේරුම වැටෙනවා. මෙහි ඉදිරිපත් කර ඇති පින්තූරයේ ප්‍රබල නමුත් සමීප විශ්ලේෂණයේ යටතේ ඉක්මනින්
ඔන්න ඔහම බලන්න අපි දාපු වාක්‍යම සම්පූර්ණයෙන්ම සිංහලට ට්‍රාන්ස්ලේට් වෙනවා. ඔක කියවන්න කම්මැලි වගේ නම් ඔයාලට මෙතනින් දාන්න පුළුවන් මේ විදිහට. ඉදිරිපත් කර ඇති පින්තූරයේ ප්‍රබල නමුත් සමීප විශ්ලේෂණයක් යටතේ ඉක්මනින් බිඳ වැටීමට පටන් ගනී. පළමු අපෝ ගැටලුව සර්, ඒ ගාන කියන්නේ නිදිමතත් හැදෙනවා. සම්බන්ධයෙන් ක්‍රිස්තියානුවන්ගේ මුල් සියවස්වලදී යුගය සපයන්නේ පුළුල් නැංගුරමක් පමණි. නමුත් එයද ආවරණය වන අතර එබැවින් ඇගවුම් කරයි පහත දැක්වෙන සෑම දෙයකම සමකාලීනත්වය එනම් ඉන්දියානු, රෝම, කුෂා, සසානියානු, පර්සියානු සහ චීන කාසිස් දැන් ඔය තේරෙනවද? ඇති සර්, ඇති. අම්මෝව හරි. ඔන්න ඔහම අපිට Google එකේ වැඩ ගන්න පුළුවන් තව තියෙනවා. හරි මේක ලියාගත්ත නේද? Google Translator ගැන ලියාගත්ත නේද? ඔව් සර් මොකද්ද කවුද ආයි මොකද්ද කියලා ඇහුවේ? අකිලද? අකිලද සෙනසද කවුද කතා කරේ? කෙඩිය හුනේ ඔව් අකිල මේක ලියාගත්තද Google Translator ගැන? සිග්නල් නැතේන කට්ටුනා සර් අකිල ඒක තමයි ඔයාලට හොඳම දේ පුතේ. ඔහම පාඩම අහන් ඉන්න අමාරුයි නේ. කියන්නේ කරපු දේ මට එකපාරක් කියලා දීලා ආයි සිග්නල් නැති වෙන සැරේට කියලා දෙන්න ගියුණොත් එහෙම අපිට පාඩම කරන්න අමාරුයි පුතේ. හරිද? ඒකෙන්ද ඔයා අනිවාර්යයෙන්ම මෙහෙම ගන්න සිග්නල් නැති ප්‍රශ්නෙට පුතේ බලන්න මොකක් හරි ක්‍රමයක් තියනවද කියලා ඔයාලට. දැන් ඔය සිම් එක මාරු කරලත් හරියන්නේ නැත්නම් බලන්න තව තියෙන කනෙක්ෂන් මොකක් හරි හදාගන්න විදියක් තියෙනවද කියලා. ඔව් පුතේ මම රෙකෝඩින් එක YouTube එකට දානවා. හරිද? ඒකෙන් හරි බලන්න ඔයාලට මිස් වෙන ටික නැත්නම් අපරාධනේ පාඩම. අකිල අනිවාර්යයෙන්ම බලන්න කවුද? අකිලයි කොවිදයි එකම ළඟ නේද ඉන්නේ? කොවිදලා සිග්නල් ප්‍රශ්නේ ඇති අනිවාර්යයෙන්ම. පුතේ පොඩ්ඩක් රෙකෝඩින් එක බලන්න. කවුද? රන්දිකයි අකිලයි සර් රන්දික. ඔව් රන්දිකයි පොඩ්ඩක් එකතු වෙලා YouTube එකට දාන වීඩියෝ එක පොතේ බලන්න පොඩ්ඩක් තනින් තන බලද්දී අපරාධේ පාඩම ඔයා තනින් තනනේ අහගන්නේ. ඒකෙන්ද චුට්ටක් ලොග් වෙලා බලන්න YouTube එකට. YouTube එකට ටිකක් වෙලා දාලා තිබ්බම ලෝඩ් වෙනවා. මේ වගේ කැඩි කැඩි යන්නේ නැහනේ. ඒතර ඔයාලට පොඩ්ඩක් පාඩම අහගන්න පුළුවන් හරියටම. හරි අපිට මේකේ තව ඔප්ෂන් එකක් තියෙනවා Google එකේ. බලන්න. මෙන්න මේ විදිහට හොයන්න පුළුවන්. අපි ලොකු ගාණක් ගන්නවා කියලා හිතන්නේ. ඔයාලට මෙන්න මේ ගාණ කාටද පුළුවන් මේ ගහපු ටයිප් කරපු සංඛ්‍යාව ඉංග්‍රීසි වලින් කියවන්න? ඉංග්‍රීසි වලින් නම් බෑ සිංහලෙන් නම් පුළුවන් මේ ටික. මොකද්ද සර් මට පුළුවන් කියන්න පොඩක් ඉන්න හරි 1,21,457,564 very good. හරි අපිට ඕක දැන් කියවන්න බෑ කියලා හිතන කාට හරි. ඒතර ඔයා ගහනවා in English කියලා. සර් මේ ඔතන එක පෙන්වන්නේ නැහනේ. ඒකනේ පුතේ ඒක තමයි වෙනදට මම ඔහොම ටයිප් කරාම එනවා ඒක මාත් බැලුවේ. ඔහොම තමයි ටයිප් කරන්නේ. හරිද? අපි බලමු පුංචි ගානක් ගහලා in English කියලා. ඒකන් පුතේ අර විදිහට කියවන විදිහට නෙමෙයි. මේක 100 කියලා ආවා මේ බලන්න. අපි ගහන සාමාන්‍යයෙන් ඒක පෙන්වනවා පුතේ. හරි ඉස්සල්ලා ආවේ නෑ නේද? ඔය දැන් පෙන්වන්නේ. ඒ කියන්නේ අපි මොකක් හරි සංඛ්‍යාවක් අපිට ඉංග්‍රීසි වලින් හරියටම කියවන විදිහ දැනගන්න ඕන නම් අපිට කරන්න මොකද්ද? අදාළ සංඛ්‍යාව ටයිප් කරලා in English කියලා එන්ටර් ගහන්න විතරයි තියෙන අදාළ සංඛ්‍යාව මේ විදිහට පෙන්වනවා ඉංග්‍රීසි වලින්. සර් මටත් කියවන්න පුළුවන්. ඕකේ වොයිස් එකෙන් මේව කරන්න බැරිද? පුතේ වොයිස් වලින් අපි අතන්ට ගිහිල්ලා තමයි බලන්න ඕනේ. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. මේක කොපි කරගන්න. කොපි කරන් ඕන වොයිස් එකට දාගන්න පුළුවන් තැන Google Translator වලට යන්න. අපි නිකන් බලමු මේ විදිහට ඉලක්කම් ටික ටයිප් කරලා මෙතන එහෙම ටයිප් කරත් එනවා මේ දේ. ඔව් සර් නේ 456,454,512. හරිනේ වැඩේ එතන පුළුවන් අපිට කරගන්න. Google එකේ ඔප්ෂන් දෙකම තියෙනවා අපිට ඕන තව සංඛ්‍යාව මේ විදිහට වැඩි කරන්න පුළුවන්. එයාට පුළුවන් සීමාවක් තියෙනවා මං හිතන්නේ.
එතනින් පස්සේ යන්නේ නැහැ පුතේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉලක්කම් 3යි 6යි 9ක් යනකම් කියවනවා. 458,566,552. හරි. ඒකත් ඕන්න ලියාගන්න ඕනම සංඛ්‍යාවක් මෙන්න මේ විදිහට සංඛ්‍යාව ගහලා ඉංග්‍රීසි කියලා ගහුවොත් අපිට ඒකේ තේරුම කියවන විදිය අපිට හොයාගන්න පුළුවන් කොහොමද කියවන්නේ කියලා. සර් මම කියන්නද මං ලියන විදිය? කියන්න පුතේ. කාට හරි ලියාගන්න තේරෙන්නේ නැති එක්කෙනෙක් සර්ච් බාහි තමාට අවශ්‍ය සංඛ්‍යාවක් වෙනත් භාෂාවකට පරිවර්තනය කර ගැනීම සඳහා තමාට අවශ්‍ය සංඛ්‍යාව ටයිප් කර ඉන් ලෙසද ටයිප් කර තමාට අවශ්‍ය භාෂාව ටයිප් කරලා එන්ටර් කරන්න. ඒ විට පිළිතුර ලැබේ. ඔව් එච්චරයි කරන්න තියෙන්නේ. තමන්ට කියවා ගැනීමට නොහැකි සංඛ්‍යාවක් ඕනෑම භාෂාවකින් කියවා ගැනීමට අදාළ කියවීමට අවශ්‍ය භාෂාව ඉස්සරහින් ඉන් ලෙස ටයිප් කර එන්ටර් කරන්න. ඔව් කියන්න පුතේ. අර ඉලක්කම් 9කට වැඩිය මේව කරන්න නැති වුණාට සර් වොයිස් එකෙන් අහන්න පුළුවන් කියන එක. ඔව් වොයිස් එකෙන් පුතේ ඉලක්කම් ටික කියවයි කොහොමද? 4,58,52,664. තේරුණාද? 4,58,52,664. ඔය කට්ටියට ඕනනම් භාෂාවක් පොතුගීසි භාෂාවෙන් වුණත් අහන්න පුළුවන් මේ බයි. 45.852.664. අනේ අබ්බේ සර් මට ඕන ඉංග්‍රීසියෙන් කියන්න බලමු. හරි. ළමයි තේරුණා නේද? අපි මේකේ තව චූටි ඔප්ෂන් ටිකක් තියෙනවා තව Google එකේ දැනගන්න තියෙන. අපි ඊළඟ දවසේ පොඩ්ඩක් ඒක කතා කරමු. තව විනාඩි 10ක වගේ පාඩයක් කියලා දෙන්න තියෙනවා. ඊට පස්සේ මේ පාඩමේ ඉතුරු ටිකට යන්න. මේ පාඩමේ ඉතුරු ටික අපි අලුත් ටියුට් එකකින් කතා කරනවා. ඊට පස්සේ තව පේපර්ස් දෙකක් විතර දාලා තියන්නම් මේ ටියුට් එකටම අදාළව. ඒ ටික ලබා ගන්න ඊළඟ සතියේ පන්ති එන්න කලින් දාලා තියන්නම් අලුත් ටියුට් එක. එහෙනම් ළමයි අපි අදට පන්තිය මෙතනින් නතර කරනවා. ඊළඟ දවසෙත් හරියටම පන්තිය එකට තියෙනවා මේ වෙලාවටම. හැමෝම සහභාගී වෙන්න. වෙලාව අමතක කරන්න එපා පුතේ. සිග්නල් අඩු තිබ්බ ළමයි කවුද රන්දික කෝවිද කවුද අකිල තව කවුරු හරි ඉන්නවනම් සිග්නල් කැඩි කැඩි ඇහුණ දරුවෝ ඉන්නවනම් පුතේ අනිවාර්යයෙන්ම YouTube එකට දානවා වීඩියෝ එක. YouTube එකෙන් බලන්න පාඩම් මග අරගන්න එපා. සියලු පාඩම් ටිකට සම්බන්ධ වෙන්න කොහොම හරි කලින් පාඩම් වල හිටියේ නැත්නම් ඒවත් තියෙනවා YouTube එකේ. හරිද? මුලින් ඉඳන් කරපු සියලු දේවල් තියෙනවා YouTube එකේ. ටික බලන්න. කාට හරි පාඩම් මග ඇරිලා තියෙනවා නම්. එහෙනම් ළමයි අපි අදට පන්තිය මෙතනින් නවත්තනවා. අයිබෝන් ළමයි. අයිබෝන් සර්. බයි ශිරී.